අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. මත එකට ගැටෙන සංවාදාත්මක දේශපාලන කතිකාව ගැටුම. අද ගැටුම 16 වෙනි වැඩසටහන. රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද කියන මාතෘකාව අරමුණු කරගනිමින් මහමැතිවරණයට සති දෙකක් තිබීදී අපි අද ගැටුම ආරම්භ කරන්නේ. අද ගැටුම තුළ රටේ ආර්ථිකය හා සම්බන්ධ බැඳුණු කාරණා වගේම පුද්ගල ජන ජීවිතය, වගේම COVID-19 වසංගතය හමුවේ තිබෙන දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික අභියෝග රටක් විදිහට අපි කොහොමද මේ අභියෝග ජයග්‍රහණය කරන්නේ? ඒ වෙනුවෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින අපේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ ප්‍රතිපත්ති සහ ඇතුළු ක්‍රියාත්මක කාරණා අද අපි ගැටුමේදී මේ හෝරා දෙකකට මතක් වැඩි කාලය තුළදී සංවාදයට සාකච්ඡාවට මතවාදී මේ ගැටුමකට ගෙන යන්න සූදානම්. අපි සබමිනි පිරිස හඳුනා ගන්නටයි සූදානම් වන්නේ. මගේ වම්පස නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පිරිස අපි අද හඳුනා ගන්නවා. මගේ අසලින් හිටපු අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමන්ට අපි ආරාධනා කළා කොළඹ දිස්ත්‍රික්කය යටතේ තරඟවදින බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයබන්න මැතිතුමන්ට. කම්පහ දිස්ත්‍රික්කය යටතේ තරඟවදින ආචාර්ය නාලක ගොඩේවා මැතිතුමන්ට අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමුණුත් අයබෝන්. වගේම කුරුණෑගල දිස්ත්‍රික්කය යටතේ තරඟවදින ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගුණපාල රත්නසේකර මැතිතුමන්ට අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමුණුත් අයබෝන්. අයබෝන්. වගේ මගේ දකුණුපස නියෝජනය කරනවා මෙවර මහමැතිවරණයට විපක්ෂය නියෝජනය කරමින් තරඟවදින දේශපාලන ධාරාවේ පක්ෂ 3ක් නියෝජනය කරන අපේ ආරාධිතයන් මගේ අසලින් සමග ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක එරාන් වික්‍රමරත්න මැතිතුමන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ආයබන්න ඔබතුමාට. අයබෝන්. ඒ වගේම ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් මෙවර මැතිවරණයට තරඟවදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මැතිතුමන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ආයබෝන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මැතිතුමන්ට අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමුණු අයබෝන්. අපි මේ වැඩසටහන තුළදී පළවෙනි වටේ මිනිත්තු 4ක් බැගින් ඔබතුමන්ට ලැබෙනවා. බාධා කිරීම වලින් නැත්නම් ප්‍රශ්න විමසීම් වලින් තොරව එම මිනිත්තු 4 බැගින් වටේ යනවා. ඉදිරි වට දෙක මිනිත්තු 7 බැගින් කාලය ලබා දෙනවා. ප්‍රශ්නයක් තිබෙනවා නම් යම් ගැටලුවක් විරුද්ධ අදහස් දැක්වීමක් තිබෙනවා නම් බසරේ නාද කළ එහා සම්බන්ධ අවස්ථාව ලබා ගන්නට පුළුවන්. අවසන් මිනිත්තුවේදී බාධා කිරීම වලින් කඩක් නොමැති බවත් අපි සිහිපත් කරන මිනිත්තු 7ක කාලය ඇතුලේ එතකොට අපිට කාලය කළමනාකරණය කර ගැනීම හැකියාවක් තිබෙන නිසා අපි අද ආරම්භ කරනවා රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද? එරාන් වික්‍රමරත්න මැතිතුමනි සමග ජන බලවේගය නියෝජනය කරමින් ඔබතුමන්ට පළවෙනි අවස්ථාව මිනිත්තු 4ක කාලයක් තිබෙනවා. ස්තුතියි. මම හිතන්නේ අපි මහ මැතිවරණයකට මුහුණ දෙනකොට ප්‍රධාන තීරණ දෙකක් ගන්න වෙනවා. එකක් ඇවිල්ලා ප්‍රතිපත්ති මොනවද? කොයි පක්ෂයේ කොයි ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවාද? එකෙන් අපි එකඟ වෙන ප්‍රතිපත්තිය තෝරගන්න ඕනේ. දෙවනුව අපි බලන්න ඕනේ මහමැතිවරණයකදී කණ්ඩායම මොකක්ද කියලා. පුද්ගලයන්ුත් වැදගත්. ප්‍රතිපත්ති විතරක් නෙමෙයි පුද්ගලයන්ුත් වැදගත් වෙනවා. එතකොට අපි රටේ ජනාධිපතිතුමා තෝරලා ඉවරයි. ඒක නොවැම්බර් මාසයේ වුණේ මාස 8කට උඩදී. දැන් අපි ආණ්ඩුවක් තෝරනවා. ඒ ආණ්ඩුවේ එතකොට ඒකේ විධායක නිලධාරී හැටියට ඉන්නේ අගමැති කෙනෙක් තෝරනවා. දැන් අගමැති දිහා බලනකොට ප්‍රධාන පක්ෂවල මම හිතන්නේ අපේක්ෂකයෝ 4 දෙනෙක් ඉන්නවා. මේ අපේක්ෂකයන් 4 දෙනාගෙන් අපි දෙන්නෙක් දිහා බැලුවොත් එක්කෙනෙක් මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති වෙන්න ඉස්සලා ඇමති කෙනෙක් වෙලා හිටියා. අගමැති වෙලා හිටියා. දෙවතාවක් රටේ ජනාධිපති වෙලා හිටියා. තව විදිහකට කිව්වොත් ප්‍රධාන විධායක තනතුරෙත් ඉඳලා තිනවා දෙවතාවක්. අවුරුදු 50ක දේශපාලනේ ඉඳලා තිනවා රට වටේ ගිහිල්ලා තිනවා. මේක මගේ දර්ශනය, මේක මගේ වැඩපිළිවෙල කියලා සඳහන් කරලා තිනවා. මීට ප්‍රථමයෙන්. ඒතර නැවතත් ඔහු රට වටේ යනවා. එතකොට අපි අහන්න ඕනේ ප්‍රශ්නේ ඇත්තටම මෙච්චර කල් කරපු දේවල් අසාර්ථකද? ඒකද නැවතත් මේ වගේ රට වටේ යන්නේ? තව ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවා. ඔහුත් අවුරුදු 40ක් විතර දේශපාලනේ ඉඳලා තිනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වගේම රට වටේ ගිහිල්ලා තිනවා. 4 වතාවක් අගමැති වෙලා තිනවා. ඔහුත් රට වටේම යනවා. මේක මගේ දර්ශනය, මේක මගේ වැඩපිළිවෙල කියලා. ඒතර අපිට මේ දෙන්නම ඉන්නවා. මේ දෙන්නගෙන් කොයි එක්කෙනාද අගමැති කමට අපි තෝරගන්න ඕනේ. අපි දන්නවා ආයතනයක රාජ්‍ය වෙන්න පුළුවන්, රාජ්‍ය නොවන අංශ වෙන්න පුළුවන්, පුද්ගලික අංශ වෙන්න පුළුවන්. ඒ ව්‍යුහය තුළ සාමාන්‍ය ප්‍රධාන විධායක නිලධාරී කෙනෙක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. සාමාන්‍යයෙන් කවුරු හරි ඒ ප්‍රධාන පුටුවේ ඉඳගත්තට පස්සේ ඒ අය අයින් වුණාට පස්සේ අලුත් අය, තරුණ අය තමයි සමහරට ඉස්සරහට ගේන්නේ. පරණ ප්‍රධාන විධායක නිලධාරීලා සාමාන්‍යයෙන් ගේන්නේ නැහැ. ඉතින් තෝරගන්න තියෙනවා. රටට මේක තෝරගන්න, ඡන්දදායකයට තෝරගන්න. ඒ වගේම අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ
සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති හැටියට එතුමා මන්ත්‍රී කෙනෙක් වෙලා ඉඳලා තිනවා. කෙටි කාලයකට ඇමති කෙනෙක් වෙලා ඉඳලා තිනවා. නිවාස ගොඩනගලා තිනවා රට වටේම. දැන් කියනවා සෞඛ්‍යයට, අධ්‍යාපනයේ, යටිතල පහසුකම් වලට එක එක ක්ෂේත්‍ර පිළිබඳව ඔහුටත් විසඳුමක් තියෙනවා කියලා ඔහුත් ඉදිරිපත් වෙනවා. ඒ වගේම කණ්ඩායමක් ඉදිරිපත් වෙනවා. ඉතින් ඡන්දය දෙනකොට අගමැති අපේක්ෂක විතරක් නෙමෙයි කණ්ඩායම කවුද ඉන්නේ කණ්ඩායමේ? ඒ කණ්ඩායමට පළපුරුද්දත් අවශ්‍යයි. ඒ වගේම අත්දැකීම අවශ්‍යයි. අධ්‍යාපනය අවශ්‍යයි. ඒ වගේම අලුත් පිරිස්, තරුණ පිරිස් වලට අවස්ථාව දෙන්න ඕනේ. මොකද ලෝකයේ ශීඝ්‍රමින් වෙනස් වෙමින් පවතිනවා. ඉතින් තරුණ පිරිස් බොහොම වැදගත්. ඒතර ප්‍රතිපත්ති මට්ටමෙන් බැලුවොත් හරිද? මං හිතන්නේ විශේෂයෙන්ම ලබන අවුරුද්දේ ලෝක ආර්ථිකයේ විශාල අර්බුදයක තියෙනවා. ලෝකයේ ආර්ථිකය ඍණ දර්දේශීය නිෂ්පාදනයක් ප්‍රධාන ආර්ථික ගත ලෝකයේ වටේම ඍණ වර්ධනයක් තමයි දකින්නට ලැබෙන්නේ. එතකොට කවුරු හරි පෝස්ට් කොවිඩ් එක වෙලාවෙ ඇවිල්ලකවත් අපිට ඔක්කොම විසඳුම් තියෙනවා කියලා මං හිතන්නේ ඒක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් පුළුල් ලෙස ගත්තොත් පාරවල් දෙකක් තියෙනවා ගමන් කරන්න. එකපාරකින් ගියොත් සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් දේශීය සංවර්ධනය, දේශීය වෙළඳපොළ, ස්වයං පෝෂිතකම, ඒ වගේම අපිට පුළුවන් අපේ ප්‍රශ්න විසඳ ගන්න. අනිත් පාරේ ගියොත් අපි ජාත්‍යන්තරයක එකතු වෙනවා, ජාත්‍යන්තර සම්බන්ධතාවල් ගොඩනගනවා, විදේශ වෙළඳපොළ වල ආරක්ෂා කරනවා, ආයෝජන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනය, අපේ රටේ අපනයනය වැඩි කරන වැඩපිළිවෙලක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක පිළිබඳව මම ඊළඟ වටේ විස්තර දෙන්නම්. හොඳයි. ස්තුතියි එරන් වික්‍රමරත්න මැතිතුමනි. සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන්නේ. හිටපු කැබිනට් අමාත්‍යතුමන් නීතිඥ සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමනි කාරණා කිහිපයක් මත වුණා. යම් ආකාරයක විවේචනාත්මක අදහසකුත් වගේ එල්ල වුණා පළවෙනි අවස්ථාවේදී. මිනිත්තු 4ක් කාලයක් තිබෙනවා. ඔව්. දැන් මම හිතන්නේ අපි මුලින්ම මම කැමති අපේ හිටපු රාජ්‍ය අමාත්‍ය එරන් වික්‍රමරත්න මැතිතුමාගේ ප්‍රවේශයෙන්ම පටන් ගන්න. ඒක තමයි එතුමා කිව්වේ මේ දැන් අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයක් එක්ක යන ආණ්ඩුව. දැන් අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ 978 අනුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ විධායක ජනාධිපති ස්වරූපයේ අනුක්‍රමයක්. රටේ සියලුම ජනතාව එක්ක ඡන්දෙ දීලා විධායක ජනාධිපතිවරයෙක් පත් කරගන්නවා. ඒතර විධායක බලය ක්‍රියාත්මක කරන්නේ විධායක ජනාධිපතිවරයා විසින්. ඔහුට බාර දෙන විධායක බලය තමයි අනුක්‍රම ව්‍යවස්ථාවේ 42 උපවගන්තීන් අනුව ජනාධිපතිවරයා තමයි අගමැතිවරයා නම් කරන්නේ. ජනාධිපතිවරයා තමයි ඇමතිවරු නම් කරන්නේ අවශ්‍ය නම් අගමැති විමසා විෂය වෙන් කරන්නේ ඇමතිවරු සංඛ්‍යාව තීන්දුව කරන්නේ. එහෙමනම් ඒ විධායක බලය ජනාධිපතිගේ විධායක බලය තමයි අගමැතිවරයාටත් ඇමති මණ්ඩලයටත් විෂයානුබද්ධව පවරා දෙන්නේ. හැබැයි ඊට පෙර තිබුණේ පාර්ලිමේන්තු අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයක් තියෙන විධායකයෙක්. ජනාධිපතිවරයෙක් කියලා නාමික ජනාධිපතිවරයෙක්. ඒතර අපි මූලික වශයෙන් මෙන්න මේ වෙනස තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ කාලේ කිව්වේ සිරිමා බණ්ඩාරක මැතිණියගේ ආණ්ඩුව. ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ආණ්ඩුව අපි සරලව කිව්වොත්. 78 ව්‍යවස්ථාවෙන් පස්සේ අපි කිව්වේ ජී.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුව නැත්තම් රිජිමේ කියලාත් කිව්වා. දැන් මේ පහුගිය කාලේ කිව්වනේ මේ මහින්ද රාජපක්ෂ රිජිමේ කියලා හිටන් රෙජිම්. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා රෙජිම් කියලා. පාලන කාලේ දැන් ඇමරිකාවේ නම් කියනවා බුෂ් ඇඩ්මිනිස්ට්‍රේෂන්, ඔබාමා ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන. ඒකෙන් පෙන්වන්නේ විධායකයේ තමයි ඉස්මතු උනේ. දැන් එතකොට මෙන්න මේ தত্ত্বය තුල ගන්නකොට අපි ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම වැඩසටහන. ඒක නිකං කරපු එකක් නෙවෙයි. ගම්දනව් මට්ටමින් පොදියන පෙරමුණ මේ එක්කහු කරගත්ත කරුණු දත්තයන් ඊට පස්සේ විද්වතුන් කණ්ඩායම් 30ක් එක්ක එක රාශි වල විෂයානුබද්ධව ඒ කරුණු ඉදිරිපත් කළා තමයි මේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන ක්‍රියාත්මක කරේ. කොවිඩ් අවධියට පෙර ආතුව ලෝකයේ සහ රටේ ආර්ථිකය සහ මේවා සිළු කරුණු සලකලා බලලා. හැබැයි දැන් ජනාධිපතිතුමා පත් වුණාන් පස්සේ තිබුණේ ආණ්ඩු පක්ෂයක් තිබ්බට 95යි විපක්ෂය 128යි. දැන් පරිපූර්ණක ඇස්තමේන්තුව පවා අනුමත කළේ නැහැ. එතකොට ජනාධිපතිතුමාන් ලැබිච්ච ප්‍රථම අවස්ථාවේදී අවුරුදු 4මාර ගෙවුන තැනදී පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. විසිරුවා හැරියන් පස්සේ පළවෙනි රෝගියා හම්බෙලා මාර්තු 11 මැතිවරණේ කල් ගිහලා තමයි දැන් අගෝස්තු 5ට ඇවිල්ලා තියෙන්නේ. දැන් අගෝස්තු 5 අපි පත් කරගන්නේ මේ ජනාධිපතිතුමාත් සමග යන්න පුළුවන් පාර්ලිමේන්තුවක්. පාර්ලිමේන්තුව වෙන්නේ ව්‍යවස්ථා සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මුදල් පාලනය, ඕක කළමනාකරණය. එතකොට මෙන්න මේ කරුණු තුන සහ පත් කරගන්නා වූ පාර්ලිමේන්තුවේ
පසුගිය අත්දැකීම් දිනෝ 2001 2004 යුගයේදී චන්ද්‍රිකා මැතිණිය විධායක බලය ක්‍රියාත්මක කරද්දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරේ හිටියා. අපි දන්නවනේ ඒ කාලේ වෙච්ච සිදුවීම්. එතකොට අන්තිමට මොකද වුනේ? ඒ කාලේ ව්‍යවස්ථාවේ තිබුණා මුල් ව්‍යවස්ථාවේ අවුරුද්දකට පස්සේ පාර්ලිමේන්තු උසුම එතුමිය උසුරු හැරේ 2004 අප්‍රේල් මාසේ. අවුරුදු 2යි මාස 4යි ගියේ. හැබැයි දැන් 19 සංශෝධන නිසා ඒක කරන්න බෑ. ඒ නිසා මොකද වුනේ? අවුරුදු 4මාරකට පස්සේ තමයි විසුරුනේ. හැබැයි අවුරුදු 4මාර යද්දිත් ප්‍රතිපත්ති සහ මත ගැටුම් තිබුණා. එහි ප්‍රතිඵල හැටියට සහරන් ප්‍රහාරය වැනි දේවල් ලැබිලා රටේ ආර්ථිකය වැටිලා ඊළඟට සංචාරක ව්‍යාපාරය වැටිලා GDP එකේ 2.3ක ආර්ථිකයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමන්ට අපේ රටේ තිබ්බේ. එතකොට මෙන්න මේ තත්ත්වය තුන තමයි කොවිඩ් වසංගතය වෙන්නේ. දැන් අද අපි කල්පනා කරන්න ඕනේ කොවිඩ් වසංගතයෙන් පසු ලෝකයේ ආර්ථිකය මොකද්ද වෙලා තියෙන්නේ? අපේ ආර්ථිකය මොකද්ද වෙලා තියෙන්නේ? අපි කොහොමද ලෝක ආර්ථිකයත් එක්ක අපේ ආර්ථිකය ඔසවා තබන්නේ? මෙන්න මේ කාරණේට තමයි අපිට ව්‍යවස්ථා සම්පාදනය කරන්න වෙන්නේ, ප්‍රතිපත්ති සම්පාදනය කරන්න වෙන්නේ, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙන්නේ පාර්ලිමේන්තුවේ. හොඳයි ස්තුතියි සුසිල් ප්‍රේමජාත මැතිතුමන් හිටපු අමාත්‍යතුමන් කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ වදින්නේ. වසන්ත සමරසිංහ මැතිතුමන් ජාතික ජන බලවේගය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායකතුමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි මිනිත්තු 4ක් කාලයක් තිබෙනවා කාරණා කිහිපයක් මතර ඔබතුමන්ලත් මේ මැතිවරණයේදී අපගේ අපේක්ෂකයෙක් සමග කණ්ඩායමක් ලංකා පුරාම මැතිවරණයට තරඟ වදිනවා. ඔබතුමන්ගේ අවස්ථාව. ඔව් ස්තුතියි අපිට මේ ගැටුම සඳහා ආරාධනා කිරීම පිළිබඳව ඔබට ආයතනයට. අද මාතෘකාව වුණේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියලා. ඒක අපි පිළිගන්නවා අපේ රටේ ආර්ථිකය ගොඩ නැගිය යුතු සහ තවමත් අපි සමාජ ආර්ථික ප්‍රශ්න ගණනාවකින් පීඩා විඳින රටක්. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කියන්න යොදුනා දැන් තෝරා ගන්න ලයිස්තු වලට තෝරා ගන්න ඕනේ කවුද? පහුගිය අවුරුදු 72ක් තිස්සේ මේ රට කරද්දි පාණ්ඩු දෙකක් හැටියට ඉද්දී අසාර්ථක වෙච්ච පාලකයන් ගැන මේ කිව්වේ. හැබැයි පාලකයන් විතරක් නෙමෙයි දැන් අපේ රට ඒ පාලකයන් අත්පත් කරලා දීපු ශේෂපත්‍රය දිහා පොයලා බලන්න බෑ. එතකොටනේ ජනතාවට මේ අයට ආපහු කතිර ගහනවද මේ අයට ආපහු ඡන්දෙ දෙනවද මේ අයට දෙන එකේ වටිනාකමක් තියෙනවද කියලා තීරණය කරන්න වෙන්නේ. ඒ නිසා අද රටේ ජනතාව ඉස්සරහා තියෙන්නේ මේ අභියෝගයක්. මොකද අවුරුදු 72ක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට පැත්ත මාරු කර කර මිනිස්සු ඒවට ආණ්ඩුවට මිනිස්සු හම්බුන්නේ නැහැ. ඒතර අපි සුසිල් ප්‍රේමජාන්ත හිටපු ඇමතුමා කියන්නේ එදුනා මේ ජනාධිපතිතුමා එක්ක යන ආණ්ඩුවක් හදලා දෙන්න කියලා. අපි කතාවට කියනවානේ ගමේ මේ නටන නැටුම බඳින වෙස් වලින් පේනවා කියලා. ඒ නිසා දැන් රටේ වෙන දේවල් දිහා බලපුවාම සහ ජනතාවට දීපු පොරොන්දු ඉටු කරනවා කියලා පොරොන්දු ඉටු කරන දේ හැද බැලුවාම මේ ආණ්ඩුව කාත් එක ගියත් බඳින්න හදන වෙස් වලින් පේනවා නටන්න හදන නැටුම මොකද්ද කියලා. ඒ නිසා අද ජනතාවට අවම ලෙස සලසන්න පුළුවන් සහන ටික සලසන්නේ නැතුව අඩුම තරමේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙලා තියෙනවා. ඒකේ සහන ජනතාවට දෙන්නේ නැතුව නිකන් දෙනවා කියපු පොහොර ටික වෙනුවට මිනිස්සුන්ට පොහොර ටික ගෙනලා දෙන්න බැරුව ඉරලා විසික් කරනවා කියපු ඇමරිකන් ගෙවසුම අස්සම් කරන්න දැන් ඒකට සැලසුම් සකස් කරමින් තියෙන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග අද වෙනකන් ජනාධිපතිතුමා මේක අස්සම් කරන්නේ නැහැ මේ සංශෝධන කරේ නැහැ කියලා කිව්වේ නැතුව ඉන්දියාවට දෙන්නේ නැහැ කියපු නැගෙනහිර ජැටිය හම්බන්තොට ආපහු ගන්නවා කියපු කතා ඒකම අද රටේ නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි දැක්කා. ඊයේ පෙරේදා කුරුණෑගල ඇතිවෙච්ච සිද්ධියකට හිටපු ඇමතිවරයෙක් කරපු ප්‍රකාශය. රටේ නීතියක් තියෙන ඔබට මතක ඇති අර පිදුරංගල තරුණයෝ පස්ස පෙන්නලා ෆොටෝ ගැහුවා කියලා උසාවියෙන් අප දුන්නේ නැහැ. ඒක තමයි පුරාවිද්‍යා පනත අනුව තියෙන අප දෙන්න බෑ වැරද්දක් නැහැ වැරද්දේ උසාවියෙන් එන දඬුවමත් එක තමයි යන්නේ. හැබැයි ඇමතිවරයෙක් හිටපු ඇමතිවරයෙක් කියනවා අදාළ නගරාධිපතිලගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න හදන හැටි. එතකොට කරුණාම්මාන් 2000ක් 3000ක් එකරාට මැරුවා කියලා ප්‍රසිද්ධිය කියද්දී සාක්ෂි ආඥා පනත අනුව දෙන්න ඕනේ දඬුවම්. අහන්න ඕනේ කොහොමද මැරුවේ? ආයුධ දුන්නා කියලා කිව්වා UNP එක. සල්ලි දුන්නා කියලා කිව්වා. අන්න සාක්ෂි දෙකක් තියෙනවා. ගෙනල්ලා අහන්න ඕනේ සාක්ෂි. අද ඒව මොකක්වත් නොකර ආණ්ඩුවේ භාවිතාව ආණ්ඩුව කියන්න හදනවා නෑ අපි මේ කොවිඩ් නිසා බැරි වුණා කියලා. ඉතින් කොවිඩ් නිසා අඩු වෙච්ච තෙල් ටිකේ සහනවත් ආණ්ඩුව දෙන්න එපයි. නිසා මම මේ මතු කරන්නේ අපේ රටේ ආර්ථිකය මේ අවුරුදු 72කට මෙහෙවපු අය අද අපිට ඉතුරු කරලා තියෙන ශේෂපත්‍රය දිහා බැලුවාම අපේ රටේ ජනතාවට මුණ දෙන්න වෙලා තියෙන සරල තැනකට නෙමෙයි. අපි දැක්ක පහුගිය දවස්වල රුපියල් 1000ක දීමනාවක් ගන්න කියලා අම්මලා 3 දෙනෙක් පෑගිලා මැරුණා. මේන් අපේ රට ලංකාවේ මුළු පවුල් වලින් 80%ක් මාසික ආදායම රුපියල් 50000ට අඩු පවුල්. 80%ක් රුපියල් 50000ට අඩු පවුල්. ඒ විතරක් නෙමෙයි ජනගහනයෙන් 40%ක් ස්ථිර ආදායම් නොමැති දුප්පත් පවුල්. මෙන්න අද අපේ රටේ ශේෂපත්‍රය පාසල් වලින් 8%ක වැසිකිළියා පානීය ජලය නැහැ. අවුරුදු 72ක් පාලනය කරපු අය
අත්‍යවශ්‍ය ආහාර මත අසීමිත බදු අය කරලා තියෙනවා. ඊළඟ වටේ කියන බදු ගණනත් එක්ක අසීමිත බදු අය කරලා තියෙනවා. ජනතාවගේ බත් පිඟානට බදු ගහලා ජනතාව කබලෙන් ලිපට වට්ටලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වසර 70ක් තුල මේ රටේ මිනිස්සු ණය කරලා තියෙන ප්‍රමාණය ගත්තොත් එහෙම මේ වෙනකොට 6,50,000ක් ගිය දෙසැම්බරට හැම පුරවැසියෙක් ණයයි. ඒක පුද්ගල ණය වැඩි වෙලා තියෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිලේ සහනය ඔබට මම කියන්නම් මේ අපි ලංකාවට අවසානට තෙල් ගෙනාවේ තෙල් ලීටරයක් ගෙනලා තියෙන මිල තෙල් ලීටරයක් රුපියල් 29.60යි. ලංකාවට ගෙනලා තියෙන මිල මේ මං කියන්නේ. ලෝක වෙළඳපොලේ අද තියෙන ජූලි මාසේ 17 වෙනිදා තෙල් මිල ගැලුවොත් එimhe රුපියල් 47යි ලීටරයක්. අප අදත් රුපියල් 130කට පෙට්‍රල් ගහනවා. නිසා මේ තමයි ජනතාවට දෙන්න ඕනේ සහන. ඒ කිසිවක් නොදී තවදුරටත් දෛනික වැටුප් ලබන ජනගහනයෙන් 30%කට රට තුල අද තවදුරටත් ආර්ථිකයේ ස්ථාවරත්වයක් නොමැති වීම ඇතුලේ රැකියාව අහිමි වෙලා ලක්ෂ 4කට වැඩිය රැකියාව අහිමි වෙලා හෝටල් කර්මාන්තයේ සේවකයෝ ඇඟලුම් කර්මාන්තයේ සේවකයෝ ස්වයං රැකියා කරපු අයගේ ජීවිත බරපතල පීඩාවට පත් වෙලා තියෙන වෙලාවක අසාර්ථක වෙච්ච පාලකයෝ මොනක් වෙස් බැන්දත් නටන්න වෙන නැටුම මොකද්ද කියලා මේකෙන් පේනවා. නිසා අපි මේ රටේ ජනතාවට කියනවා ඔබ වෙනුවෙන් ඔබේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් බලයක් හදන්න ඊළඟ පාර්ලිමේන්තුවට. ස්තුතියි වසන්ත සමරසිංහ මැතිතුමනි. අපි රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද කියන මාතෘකාව අරමුණු කරගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඒ වගේම සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන විද්වතුන් පිරිසක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා, රාජ්‍ය අමාත්‍යතුමන්ලා, කැබිනට් ඇමතුමන්ලා සමගින් සංවාදිතව සිටින අපි කෙටි විරාමයක් ලබාගෙන වෙලාවත් බලාගෙන 10:30 අපි ඉක්මනින් යලිත් ගැටුම සමගින් සම්බන්ධ වෙනවා. ඩයලොග් වෙතින් 1GB data පුරවපු data blaster #006# ඩයල් කරන්න. දීවා ෆ්‍රෙෂ් අර පිරිමැස්මෙන් ජීවිතය දිනන්න. ඔබ ඇලිත් සජීව ලෙස ගැටුම වැඩසටහන සමගින් සම්බන්ධ වන්නේ. ආචාර්ය නාලක ගොඩේවා මැතිතුමනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වදින්නේ. කාරණා කිහිපයක් මතු වුණා. මිනිත්තු 4ක් කාලයක් ඔබතුමාට තිබෙනවා. අපි මේ රටේ ආර්ථිකය ගොඩනගන ගැන කතා කරන විට අපි ඉස්සෙල්ලම බලන්න ඕන අපි කොතනද ඉන්නේ කියලා. අපි ඊළඟට මෙතෙන් ආවේ කොහොමද කියන එක. අපි පොඩ්ඩක් දශකයක් විතර ආපස්සට ගිහිල්ලා බැලුවොත් අපි පාලන තන්ත්‍ර තුනක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනයේ යහපාලන ඊනියා යහපාලන ආණ්ඩුව සහ වර්තමානයේ තුන දිහා බැලුවාම අපිට පෙනෙන මේ ආර්ථිකය ආපු ගමන. සාමාන්‍ය ආර්ථිකයක් ගැන කතා කරන විට ඉතාමත්ම වැදගත් දෙයක් තමයි රටක ප්‍රතිපත්තියක් තියෙනවා. ආර්ථික ප්‍රතිපත්තියක් කියන එක. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 ජනාධිපති වෙනකොට එතුමා ඉතාමත්ම පැහැදිලිව තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය රට ප්‍රකාශ කරා. එතුමා මහින්ද චින්තනය කියලා මහින්ද චින්තනේ මහින්ද 1 2 කියන එක ජනාධිපති වෙච්ච අවස්ථා දෙකේ ඉතාමත්ම පැහැදිලිව රට ප්‍රකාශ කරලා තමයි රට පාලනය කරේ. ඒතකොට 2005 ඉතාමත්ම දුර්වල මට්ටමක වැටලා තිබිච්ච ආර්ථිකයක් බාරගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා 2005 2014 කාලය තුළ ලෝක අර්බුදයන් රාශියකට මුහුණ දෙමින් ලෝක තෙල් අර්බුදයකට, බැංකු අර්බුදයකට, මුල්‍ය අර්බුදයකට, ණය අර්බුදයකට වගේ ආහාර අර්බුදයකට මේ අර්බුද රාශියකට මුහුණ දෙමින් 2014 වෙන විට අපිට ඉතාමත්ම සතුටු වෙන්න පුළුවන් මට්ටමකට මේ ආර්ථිකය ගෙනල්ලා තිබුණා. මොකද ආර්ථිකයේ සෑම පිළිගත් ආර්ථික දර්ශකයෙන් වගේ අග්‍රදිග ආසියාවේ පළවෙනි තැන නැත්නම් දෙවෙනි තැන අපේ රට හිටියා. මෙන්න මේ වෙලාවේ තමයි මේ ඊනියා යහපාලනය බලයට එන්නේ. ඒතර මේ ඊනියා යහපාලනය කියන ආණ්ඩුව ඇතුලේ ඍජුවහ වක්‍රව අද මේ විපක්ෂයේ ප්‍රබලයයි කියන පක්ෂ සියල්ල හිටියා. අද වුන් වෙන වෙන වෙස්මුණු දාගෙන එළියට ඇවිල්ලා කරලිය රඟන්න හැදුවට මේ සියලු දෙනාම එකට එකතු වෙලා තමයි මේ යහපාලන රජය ගොඩ නැගුවේ. නැත්නම් මේ යහපාලන රජයට ආර්ථිකය පිළිබඳ කිසිම දැක්මක් තිබුණේ නැහැ. කිසිම නිශ්චිත ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඔවුන් අවුරුදු 5ක කාලය තුල ප්‍රතිපත්ති ප්‍රකාශන 10ක් ඉදිරිපත් කරා. මේ රටට අවුරුදු 5 තුළ ප්‍රතිපත්ති ප්‍රකාශන 10ක් පටන් ගත්තේ මෛත්‍රීපාලන ස්ථාවර රටක්, ඊළඟට දිනසිය වැඩපිළිවෙල, ඊළඟ මාස 8කින් අලුත් රටක් පංචවේද ක්‍රියාවලිය, ඊළඟ රට හදන වැඩපිළිවෙල 2015 මේ සියල්ලම, ඊළඟ 2016 වෙනිදා මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන, ඊළඟ රජයේ ආර්ථික සැලසුම් ප්‍රකාශනය 2016 ඔක්තෝබර්, තිරසාර යුගය සඳහා නව ආර්ථික සැලැස්ම, 3 අවුරුදු සංවර්ධන නව ආර්ථික සැලැස්ම, පොහොසත් රටක් 8 අවුරුදු සැලැස්ම බයි 2017 වෙනකොට 2018 වෙනකොට නියම තව මොකක්ද එක ආර්ථික ප්‍රතිපත්ති 10ක් අවුරුදු 5කද. මේකේ ප්‍රතිඵලය මොකක්ද උනේ? ප්‍රතිඵලය උනේ මේ අවුරුදු 5 යන විට මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒක අපිට ආර්ථික දර්ශක සංසන්දනය කරලා බැලුවම පේනවා. අපි 2014 දුටුවා රජය පුරෝකථනය කරනවා 20 වෙන විට මේ රටේ දල ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 144ට යනවා කියලා. ඒ වෙලාවේ රටේ ආර්ථිකය තිබුණේ ඩොලර් බිලියන 79.
ඒ වෙනතුරු මහ බැංකුව පුරෝකථනය කරපු දේ හැම අවුරුද්දක වගේ මහ බැංකුව අත්කර ගන්න සමත් වුණා. නමුත් මොකද මේ යහපාලනය ආවට පස්සේ 2019 අවසන් වෙනකොට රටේ දලජාතික ආර්ථිකය වර්ධනය වෙලා තිබ්බේ ඇමරිකානු ඩොලර් බිලියන 84කට විතරයි. ඒ කියන්නේ අපි බිලියන 60ක් පිටිපස්සෙන් ඉන්නේ සිටිය යුතු තැනට වඩා. ඒ වගේම අනික් සෑම ආර්ථික දර්ශකෙම ණයබර බැලුවම ණයබර වැඩි වුණා බිලියන 5600කින්. ණය ප්‍රතිශතය වැඩි වුණා 72 සිට 86 දක්වා. අපනයනේ වර්ධනය වුණේ නැහැ. ආනයනේ වැඩි වුණා. හැම පැත්තෙම මේක කඩා වැටෙන්න පටන් ගත්තා. ඉතින් මේකට ප්‍රධාන හේතුව උනේ මේ කිසිම සැලැස්මක් නැතුව මේ ආර්ථිකය කළමනාකරණය කිරීම. බරපතලම තත්ත්වය උනේ 2014 වෙන විට 2014 කාලය ඇතුලේ 6.8ක වර්ධනයක් තිබිච්ච මේ රටේ ආර්ථිකය 2.3ට වැටලා තිබුණා 2019 වෙන විට. ඉතින් කොටිම කියනවනේ මේක උනේ මේ මිනිහෙක්ව ගහලා බිම දාලා අතපය බැඳලා දැම්ම වගේ තත්ත්වයක් තමයි මේ රටේ ආර්ථිකයට කරලා තිබුණේ. ඒතර ඉස්සෙල්ලම මේ ආර්ථිකය කරන්න ඕනේ බැදලා තියෙන මිනිහාගේ මේ ගැටේ ලියා ගන්න ඕනේ. ගැටේ ලියාගෙන මිනිහව ගොඩ අරගෙන දුවන්න පටන් ගන්න ඕනේ. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ අපේ විපක්ෂ කට්ටිය ඇවිල්ලා අහන ඇයි දුවන්නේ නැත්තේ කියලා. දුවන්නේ නැති කියන මේ ප්‍රශ්නේ කවුද මේ හොඳට හිටපු මිනිහා ගහලා බිම දාලා බැඳලා දැන් මේක තියෙන ප්‍රශ්නේ. හැබැයි අපි දුවන්න හැටි දන්නවා. දුවන හැටි තාමත් පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශ කියලා තියෙනවා. ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ වෙලා තියෙනවා. අපි තාමත් වගකීමෙන් කියනවා ඉතුරු අවුරුදු 5 තුළ අපි මේ වැටලා ඉන්න ආර්ථිකයේ වට්ටන විතර නෙවෙයි මේ ආර්ථිකයේ මේ ආසියාව තුළ තාමත්ම ප්‍රබල මට්ටමකට ගේනවා කියලා. ස්තුතියි ආචාර්ය නාලක ගොඩේවා මැතිතුමනි ගම්පහ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ දෙන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජාතික ලයිස්තු අපේක්ෂක මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මැතිතුමනි මිනිත්තු 4ක් කාලයක් පළවෙනි වටේ තිබෙනවා. ඔව් මම සතුටු වෙනවා ආචාර්ය නාලක ගොඩේවා මහත්තයා මේ රටේ ආර්ථිකය වටනවා විතරක් නෙමෙයි කියලා කැලලක් ගියා. ඒක මම හිතන්නේ ඔබතුමා අදහස් කරන්න නැතුව ඇති ඒක එහෙම. නමුත් එහෙම කතාවක් ගියේ ඇත්තටම වැටෙනවා ආර්ථිකය. වටන තියෙන්නේ හේතුව දැන් අපි ගත්තොත් මේගොල්ලෝ මේ පුරෝකථනය කරලා කියනවා 2014 වන විට තිබුණේ හොඳ ආර්ථිකයක් කියලා. යුද්ධයෙන් පස්සේ ලෝකයේ යුද්ධවලට මුහුණ දුන්න රටවල් සාමයත් සමග ආර්ථික ප්‍රතිලාභ නිලාගත් අවස්ථා ලෝක ඉතිහාසයෙන් හොඳටම තියෙනවා. කියන්නේ 2011-12 අවුරුදු වල විතරයි 8% ආර්ථික වර්ධනයක් රඳවා ගන්නට හැකියාව ලැබුණේ පහුගිය 2015ට පෙර පැවති ආණ්ඩුවට. එතකොට අපි කියනවා 2014 වන විට ඔවුන්ගේ ආර්ථික වර්ධනය පහළ වැටෙනවා. විශේෂයෙන්ම 2014 දී ආර්ථික වර්ධන වේගය 4.96යි 2013 දී 3.4යි. එතකොට ඒවත් එක්තරා බලපෑමක් ඇති කරනවා ඉක්මන් මැතිවරණයකට යාම සඳහා 2015. ඉතින් ඒ ආර්ථිකය වැටුණා විතරක් නෙවෙයි ඉදිරියේදී වටන හැටිත් මම කියන්නම්. ඒ කියන්නේ දැනට දකුණු ආසියානු ආර්ථිකයන් පිළිබඳ පුරෝකථන කරලා තියෙනවා. ඒ පුරෝකථන කරපු අපි ආසියානු සංවර්ධන බැංකුව ගත්තොත් එහෙම ලෝක බැංකුවට මම ගන්න හේතුව බොහෝ විට ආණ්ඩු පක්ෂයේ අය බටහිරකරණයට විරුද්ධයි, ජාත්‍යන්තර සංවිධාන වලට විරුද්ධයි. ඒ හින්දා ආසියානු සංවර්ධන බැංකුවේ දත් අරගත්තොත් එහෙම ශ්‍රී ලංකාව 2020 දී මේ අවුරුද්දේදී වාර්තා කරන්නේ ඍණ 3ක ආර්ථික වර්ධනයක්. පහළම හොඳටම කළමනාකරණය කළොත් ඍණ 0.5ක ආර්ථික වර්ධනයක් ලබා ගන්නට පුළුවන්. නමුත් ඒ දත්ත නැවත රීවිසිට් කරන ආසියානු සංවර්ධන බැංකුව මේ ආණ්ඩුවේ පසුගිය මාස 8 පැටිකිරිය දිහා බලලා ඒ අනුව දැන් ඔවුන් පුරෝකථනය කරන්නේ ඍණ 6.3 සිට ඍණ 3.8ක ආර්ථික වර්ධනයක් තමා ශ්‍රී ලංකාවට. ඒ කියන්නේ නිදහසෙන් පස්සේ අපි දැක්කා 2001 ආර්ථික වර්ධන වේගය ඍණ අගයකට එනවා. ඒ අනුව ඒ ඍණ අගය ධනාගයක් බවට පෙරලන්නට හැකියාවක් ලැබුණා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට. ඒ අනුව මෙවර එක්සත් ජාතික පක්ෂයේ ඒ විතරක් නෙවෙයි ලෝකයේ ආර්ථිකයන්ගේ පිබිදීම ගත්තොත් මේ දකුණු ආසියාවේ නරකම පිබිදීම එන්නේත් ලංකාවට. හේතුව ඇෆ්ගනිස්තානය මේ කොවිඩ් පසුබිම තුන ඍණ වර්ධනයක් ඇති කරගත්තත් 21 දී ඔවුන්ට හැකියාව ලැබෙනවා 3.3 සිට 3.9 දක්වා ධන අගයක් ලබා ගන්න. එතකොට මාලදිව ඉන
ඍණ 13 සිට ඍණ 8.5ක වර්ධනයකට ගියත් ඒක යවුන් ධනාගයක් බවට පත් කර ගන්නවා. දැන් මාස 8ක් තිස්සේ මේ රට හමුවේ තබන්න කරුණා කරලා ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන අය ඔබ කොවිඩ් වසංගතය හරහා මේ රටේ සාමාන්‍ය ජනතාව විදින පීඩාවන් සඳහා ලබා දෙන ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එක මොකක්ද? කොච්චරක් වියදම් කරනවද? මේවා තමයි අපි බුද්ධිමතුන් වශයෙන් සාකච්ඡා කරන්න වැදගත්. ඒ වගේම ඒවට අවශ්‍ය මූලාශ්‍ර සල්ලි කොහොමද හොයාගන්නේ? ආණ්ඩුව අපිට පේනවා ආකාර දෙකයි දන්නේ. එකක් මුදල් අච්චු ගහනවා, අනිත් එක බදු පිළිබඳව. ඊට වඩා ගොඩක් දේවල් අපි ශාස්ත්‍රීය වශයෙන් දන්නවා මේ වගේ අවස්ථාවක. මම අහනවා ආණ්ඩුවෙන් මේ මහමැතිවරණයක් එන්නේ ජනතාව හමුවේ තියන්න කරුණාකර මෙන්න පෝස්ට් කොවිඩ් අපේ පැකේජ් එක මෙන්න අපි ජනතාව මුදවා ගන්න ආකාරය. එහෙම නැත්නම් මේ ජාත්‍යන්තර සංවිධාන පුරෝකථනය කරපු ආකාරයට ලංකාව ක්‍රමක්‍රමයෙන් අගාධයට යනවායි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ස්තුතියි මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මැතිතුමනි. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගුණපාල රත්නසේකර මැතිතුමන් මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟවා දෙන චෝදනා කිහිපයකුත් ආවා. අවසාන චෝදනා ටික බරපතලයි. මුදල් අච්චු ගහනවා සහ බදු අය කරනවා. මේ කාරණාත් එක්ක මිනිත්තු 4ක් කාලයක් ඔබතුමන්ට තිබෙනවා. ඔව්. බොහොම ස්තුතියි ස්වාධීන රූපවාහිනී සේවයට. මම කැමතියි අපේ හිටපු අමාත්‍යතුමා ඉරාන් වික්‍රමතුමා කියපු කතාවකින් පොඩ්ඩක් ආරම්භ කරන්න. ඒ තමයි ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ආයෙත් රට යන්නේ කලින් අසාර්ථක නිසාද කියලා. ඒක මම මුලින්ම කියන්න ඕන. ඊටාම එතුමා 2005 සිට 2015 දක්වා කාලය තුල ඊටාම සාර්ථකව මේ රට පාලනය කළ නිසා තමයි යලිත් වරක් ජනතාව මත ඉල්ලලා ආයෙත් රට යන්නේ. හේතුව 2005 ආණ්ඩුව බාර ගන්නකොට අපි කවුරුත් දන්නවා පිළිගන්නවා ඒක කලින් ඒ පක්ෂයේ ආණ්ඩුවම වෙන්න පුළුවන්. නමුත් ඍණ ආර්ථික වර්ධනයක් තමයි රටේ තිබුණේ. ඒ වගේම දැවැන්ත යුද්ධයකට මුහුණ දීලා තිබුණා. අවුරුදු 10ක කාල සීමාව තුළ යුද්ධය සම්පූර්ණයෙන්ම නිමා කරලා උතුරු නැගෙනහිර සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරලා සාමාන්‍යයෙන් ඇවරේජ් අපි දියුණු වෙමින් පවතින රටක 5.5කට ආර්ථික වර්ධන වේගයක් ප්‍රමාණාත්මක ආර්ථික වර්ධන වේගයක් හැටියට සලකනවා. ඒතර ඒකෙදි අපි දැන් 2012 වෙනකොට 9.1ක වාර්තාගත ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්න මහින්ද රාජපක්ෂ යුගයට හැකියාව ලැබුණා. ඒතර සමස්තය ගත්තොත් අපි 5.5 ආර්ථික වර්ධන වේගයේ කාල සීමාව තුළ හිටියා කියලා අපිට බොහොම ආඩම්බරින් කියන්න පුළුවන්. ඒ නිසා ඒ සාර්ථකත්වය මත තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා යලිත් රටවට යන්නේ කියන එක මට ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට දැන් මේ අන්තිමට ආව චෝදනාව තමයි ගොඩක් දේවල් මේ දෙන්න කියලා ඇවිල්ලා මේ විශේෂයෙන් ඔය කිව්ව කතාව මොකද්ද අපි කොහොමද මේකට සල්ලි හොයන්නේ කොහොමද මේක කොවිඩ් වසංගතයෙන් පස්සේ අපි ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒක අපේ පළවෙනි ආයවැලේකන ඉදිරිපත් කරනකොට අපි ඉදිරිපත් කරන්න මොකද දැන් අපි ජනාධිපතිවරයා පත් කරලා ඉවරයි. ඒ නිසා නිශ්චිතවම අපි ඊළඟ සැරේ ආණ්ඩුව හදනවා. අගෝස්තු මාස 5 වෙනිදා පස්සේ අපේ පළවෙනි ආයවැලේකනේ තුලින් බලන්න අපි මේ රටට මොකද මේ වගේ සංවිධානයකදී මේක අපිට කියන්න බෑ. තව මේක අපිත් මේ අධ්‍යයනය කරන්න ඕනේ. ඒ නිසා අපි කොහෙන්ද COVID-19 වලින් පස්සේ පශ්චාත් මේ සමයේදී මේ ආර්ථිකය ගොඩනගන්න සල්ලි හොයන්නේ කොහොමද? ඒ සල්ලි යොදන්නේ කොහොමද කියන එක අපි අපේ පළවෙනි ආයවැලේකෙන් ඉදිරිපත් කරනවා. ඒක ජනතාවට එදාට බලා ගන්න පුළුවන්. හැබැයි අපි මේ මුදල් අච්චු ගැහිම අවශ්‍යතාවය පරිදි අපේ ආර්ථිකය ගොඩනගනකොට අපි දන්නවා මුදල් අච්චු ගැහිමේ අවශ්‍යතාවය එන්නේ රටේ නිෂ්පාදනය වැඩි වෙලා ඒ නිෂ්පාදනයට සමානුපාතිකව මුදල් අච්චු ගැහිමක් කරන්න වෙනවා. ඒතර මොකද මුදල් කියන්නේ භාණ්ඩ ආසේවා හුවමාරුයි මාධ්‍ය. ඒ නිසා ඒ මුදල් අච්චු ගන්න ප්‍රමාණය ඒ වෙලාවට අපි තීරණය කරමු. හැබැයි අපි රටේ නිෂ්පාදනය වැඩි කරන ආර්ථික වර්ධනය වේගය වැඩි කරන අපේ වැඩපිළිවෙලක් තියෙනවා. මම ඊළඟ මිනිත්තු 7ේදී අපි මේ රටේ ආර්ථිකය හදන්න යන්නේ කොහොමද කියන එක ඉතා හොඳින් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හැබැයි අපි දැනට කියනවා මේ ආර්ථිකය වැටිලා තියෙන්නේ. ඒක අපි පිළිගන්නවා. වැටුනේ හැබැයි අපේ කාලෙදී නෙමෙයි පහුගිය කාලෙදී. අපේ මේ මෙතන කිව්වා මේ බොහොම දැනුම් සම්භාරයක් තියෙනවා මේකේ එක්සත් ජාතික පක්ෂයට මේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් කියලා. අපේ මහාචාර්යතුමා. ඒතකොට මම අහනවා මේ දැනුම් සම්භාරය අර 2015 ඉඳලා
2019 වෙනකන් කාලය තුල පාවිච්චි නොකළේ මන්ද කියලා එතුමා අපට පැහැදිලි කළ දෙයි කියලා. මොකද අපි ආණ්ඩුව හදනවා. ඒ නිසා අපටත් එතනින් ගන්න දෙයක් තියෙනවා නම් මම විශ්වාස කරන්නේ අපට බොහොම සාමූහිකව ඒ දැනුමත් අරගෙන අපේ දැනුමත් මේකට කලවම් කරලා අපි හොඳ අයවැලේකනක් හදලා පළවෙනි අවුරුද්දේම 2020 මේ රට යම් තැනකට ගේන්න. ඒ වගේම 2021 කොතෙන්ද 2022 කොතෙන්ද 2025 කොතෙන්ද කියලා අපි ගේන්න බොහොම හොඳ සැලැස්මක් හදලා අපි වගකීමෙන් යුතුව කියනවා අපි 2025 වෙනකොට මේ රට සංවර්ධිත ඉලක්ක කරා ළඟා කරගෙන යන සැලැස්මක් අපි දැනටමත් හදලා තියෙනවා. රට හදන සෞභාග්‍ය දැක්ම ඒක තුලින් අපිට මේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. ස්තුතියි ගුණපාරාත්සකර මැතිතුමනි කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරංග අධින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද? අද ගැටුමේ මාතෘකාව. ඔබැලුවත් සජීව ලෙස මතමත් එකට ගැටෙන සංවාදාත්මක දේශපාලන කතිකාව ගැටුම සමගින් රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ අපි අද මෙවර මහමැතිවරණ ඉදිරිපත්ව සිටින ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය කරන පක්ෂවල අපේක්ෂකතුමාලා නැත්නම් ජාතික ලැස නියෝජනය කරන පිරිස සමගින් සංවාදින් නිරතව සිටින්නේ. අපේ හිටපු රාජ්‍ය අමාත්‍යතුමන් ඉරාන් වික්‍රමතුංග මැතිතුමනි මිනිත්තු 7ක් කාලයක් මේ වටේ ඔබතුමන්ට තිබෙනවා බාධා කිරීම හෝ අනෙක් පාර්ශවවල ප්‍රශ්න කිරීම වලට යටත්ව කොහොමද රටේ ආර්ථිකය ගොඩනගන්නේ අවුරුදු 5ක ආණ්ඩු බලය තිබිච්ච පක්ෂයක් විදිහටත් ඒ වගේම මහමැතිවරණ අභිය සිටීමෙන් මිනිත්තු 7ක් කාලය තුළදී ප්‍රශ්න බාධා කිරීමක් තිබෙනවා. අපි බසරේ ඔබලා එහා සම්බන්ධ අවස්ථා ලබා ගන්න පුළුවන් කියන කාරණා මතක් කරමින් ඔබතුමාගේ අවස්ථාව ආරම්භ වෙනවා. ස්තුතියි. හුඟක්ලාට අපේ ආර්ථිකය ගැන කතා කරලා දත්ත ගැන කතා කරනකොට මේ දත්ත පාවිච්චි කරලා එක එක විදියට විතර්ක කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම ආර්ථික වර්ධන වේගය දිහා බලනකොට ලෝකේ ආර්ථික වර්ධන වේගයක් තියෙනවා. එතකොට රටවල් වලට තියෙනවා. සාමාන්‍යයෙන් ලෝක ආර්ථිකය වර්ධනය වෙනවා නම් ආසියාවේ ආර්ථිකයේ පසුගිය ඒ දශකයේ වර්ධනය වෙනවා. චීනය 10%ට කිට්ටු වෙන, ඉන්දියාව 8%ට, ලංකාව 6%ට ඒ වගේ වර්ධනයක් තිබුණා. අද ලෝක ආර්ථිකයේ එකෙන් අඩු වෙලා තියෙන්නේ. තේරෙනවද? එතකොට ඒක සමාන්තරව බැලුවොත් පහළට ඇවිල්ලා තියෙනවා. චීනෙත් පහළලා තියෙනවා, ඉන්දියාවෙත් පහළලා තියෙනවා, ලංකාවේ ආර්ථිකයත් 3%ට ඊට පස්සේ 3 ඉඳලා පහළට බැස්සා. දැන් ලබන වසරේ දිහා බලනකොට ලෝක ආර්ථිකය ඍණ ගාණක් සමහරට 4.8කින් 9කින් අඩු වෙන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ආර්ථිකය අඩු වෙනවා. ඇමරිකාවේ ආර්ථිකයේ වර්ධන වේගය අඩු වෙනවා. එතකොට ලංකාවේ ආර්ථික වේගය ඇත්තටම අඩු වෙනවා. දැන් මේ තර්කය යන්නේ අපි අතර 0.0ද 0.5ද නැත්නම් ඊට වැඩිය පහළට යයිද කියන එක තමයි ওই තර්කය තමයි තියෙන්නේ. තේරුණා නේද? සාපේක්ෂව බලන්න ඕන. හොඳයි. ඔව්. ඒකේ තේරුම ඔබතුමාලා ආණ්ඩුව ගත්තොත් පැහැදිලිවම ලබන අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා කියන එකද දන්නේ. මම හිතන්නේ මම පුදුමයි මේ වගේ ප්‍රශ්නයක් අහනවා කියලා. මොකද මම පැහැදිලි කරන්න හැදුවේ මේ ආර්ථිකයන් එකක් අනෙකට සම්බන්ධයි කියන එක. එතකොට මේ ආර්ථිකයන් සම්බන්ධ නිසා ඒක බලපානවා කියන එකයි කියන්නේ. එතකොට මෙතුමන්ලා මේ ආර්ථිකය මේ රජය මේක බාරගත්ත දවසේ ඉඳලම ප්‍රතිපත්තිය කඩා වැටිලා තියෙන්නේ. හරිද? ප්‍රතිපත්තිය කඩා වැටිලා. එතකොට කොවිඩ් එකට ඉස්සලා මේක පත් වෙච්ච ගමන්ම මොකද ඡන්දේ කාලේ ගිහිල්ලා වටේටම ගිහිල්ලා කිව්වා බදු අයින් කරනවා කියලා කිව්වා. කිසිම අධ්‍යයනයක් කළේ නැහැ. ඔය කතාව නිසා ලංකාවේ ආදායම හරි 3න් 1කින් විතර බහැලා තියෙනවා. හරියටම අපි දත්ත පැහැදිලි නැති නිසා අපිට 100%ක් දත්ත හරි කියලා කියන්නත් බෑ. නමුත් ඩොලර් 500කින් 600 රුපියල් බිලියන 500කින් 600කින් ආදායම අඩු වෙලා තියෙනවා. දැන් ව්‍යාපාරිකයෙක් වුණත් දන්නවා 3න් 1කින් ආදායම අඩු වුණොත් ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා කියලා. පසුගිය රජයේ කාලයේදී අපි වෑයම් කළේ අයවැය පරතරය අඩු කරන්න වෑයම් කළේ. මධ්‍යන කාලීම 3.5ට ගේන දළ දේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් හැටියට නමුත් ගේන්න බැරි වුණා 5.5ට විතර තිබුණා. නමුත් පහළට ගේන්න වෑයමක් තිබුණා. ඊට පස්සේ අපි දන්නවා අවුරුදු 60 ගානකට පස්සේ ප්‍රාථමික ඉතිරියක් අපි ඇති කළා. ඒ කියන්නේ මූල්‍ය වියදම් අඩු කළාට පස්සේ ආදායම වියදමයි අතරේ ගත්තාම ප්‍රාථමික ඉතිරියක් ඇති කළා. ඉතින් අපි මේ පදනම හදාගෙන ගියේ මේ ආර්ථිකයේ පදනම හදාගෙන ගියේ මොකද අපිට මේක සංවර්ධනය කරන්න අවශ්‍යතාවයක් තිබෙන නිසා. හැබැයි මේක කරනකොට මම කිව්වා වගේ 2017 දී නියගිය තිබුණා, ජල ගැලීම් තිබුණා. 2018 දී කුමන්ත්‍රණයක් තිබුණා. හරිද?
මේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ එක්ක එකතු වෙලා එතුමාව පත් කළ අගමැති කෙනෙක් හැටියට පත් කළා. සම්පූර්ණයෙන්ම නීති විරෝධී ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තමයි ඒක අන්තිමට අපිට අයින් කරන්න ඕනේ. දැන් මූල්‍ය ක්ෂේත්‍රයට ওই ලෝකේ ඒ වගේ කුමන්ත්‍රණයක් මේ අවුරුදු ගානකට ඇති වෙලා නැහැ. හරිද? ඉතින් මූල්‍ය ක්ෂේත්‍රය තුළ මූල්‍ය ක්ෂේත්‍රයට බලපානවා. මේ වගේ දේවල් කරපුවාම මොකද මූල්‍ය ක්ෂේත්‍රයේ ආර්ථිකය පදනම් වෙලා තියෙන්නේ විශ්වාසය උඩයි. ඒතර ආයෝජනය කරනවා නම් කවුරු හරි බලන්නේ නීති රාමෝ ක්‍රියාත්මක වෙනවද හරියට කියලා ඒ විදිහට තමයි බලන්නේ. ඊට පස්සේ පාස්කු දින බෝම්බ ප්‍රහාරයක් තිබුණා. එතකොට අපි ඉන්ද්‍රියට යනකොට අපි දැන් අපේ මැතිවරණ ප්‍රකාශය තුළ අපි ඉන්ද්‍රියට යනකොට ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂාව. දැන් විශේෂයෙන්ම කොවිඩ් එකෙන් පස්සේ සෞඛ්‍ය ආරක්ෂාවට අපිට මුල් තැනක් දෙන්න වෙනවා. ඊට අමතරව ආහාර ආරක්ෂාවයි විදුලි ආරක්ෂාවයි. ඔව්. රාණි ක්‍රමත්මන් මේ හිටපු ඇමතුමා මේක පැහැදිලි කරලා යන නිසා දැන් මෙතුමා කියන්නේ නවා මේ දැන් අර මේ පහුගිය ආණ්ඩුත් එක තිබිච්ච අර්බුදේ නිසා රට හදන්න බැරි වුණා වගේ කතාවක් කියනවනේ. හැබැයි 2015 වෙනකොට කියපු කතා ටිකක් තිබුණනේ කර්මාන්ත ගේනවා කියලා රොක්සගන් ෆැක්ටරියක් හදනවා කියලා මුල් ගාලා තිබ්බනේ. ලක්ෂ 10කට රස්සා දෙනවා කියලා කිව්වනේ. ඒවට තිබිච්ච වැඩපිළිවෙල මොකද්ද සහ ඒක අසාර්ථක වුණෙත් මේ 18 කුමන්ත්‍රණය එහෙම නැත්නම් සාරාංග බෝම්බ ප්‍රහාර නිසාද එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අසමත් වුණේ ඇයි හඬුවෙන්? ඔව් ඉතින් ෆෝක්ස්වාගන් ෆැක්ටරි එකක් ගෙනාවේ නැහැ. නමුත් ෆැක්ටරි එකක් සම්පූර්ණ කරලා තිනවා දැන්. ඒක මේ වාහන නිෂ්පාදනයට මම හරියට බ්‍රෑන්ඩ් එක දන්නේ නැහැ බොග්වාඩ්ද කියලා. මගේ හොයලා බලන්න පුළුවන් අන්තර්ජාලයේ බැලුවොත් බොග්වාඩ් කියලා ෆෝක්ස්වාගන් නෙමෙයි. හැබැයි එතන ෆැක්ටරි එකක් ආරම්භ කරලා තියෙනවා. කුලිය අපිට මුල් ගාලා තිබ්බේ වොක්ස්වාගන් කර්මාන්තය කර්මාන්තශාලාව. නෑ නෑ ෆෝක්ස්වාගන් කියලා මුලින් ෆෝක්ස්වාගන් කියලා කියපු එක ඒක තිබුණා. දිගටම තිබුණා. නමුත් ෆැක්ටරි එක ආරම්භ කරලා තිනවා. එතන නිෂ්පාදනයක් සිදු වෙනවා. ඒ කියන්නේ දැන් එතකොට රැකියාවල් වාහන හදනවා. ඒ කියන්නේ දැන් ඔය මුල් ගාලා තිබිච්ච තැන? ඔව් ඔව්. ඒ පිරිසමයි. තේරුණා නේද? ඔව් ඒ පිරිස අහන්නේ. ඒක තියෙනවා එතන එකක්. හරිද? එතකොට ඒක ෆෝක්ස්වාගන් කම්පැනි එක නෙමෙයි හැබැයි. හරිද? එතකොට ඊට අමතර රැකියාවල් ඒ කාලය තුලදී ලක්ෂ ගණනාවක් ඇති වෙලා තියෙනවා රැකියාවල්. ලක්ෂ ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒක හොයලා බලන්න පුළුවන්. ඒකේ දත්ත තියෙනවා. මට ඒ දත්ත නැතුව හරියටම කියන්න බෑ ලක්ෂ කීයද කියලා. දෙකක්. හැබැයි රැකියාවල් සෙනක් කම්පැනි තමයි කරගෙන යන්නේ. සෙනක් කම්පැනි එකේ. ඔව්. මේ කරගෙන යන්නේ තාම ලක්ෂ ගණනක් රැකියා ඒ දිනු බවක් නම්. එතන නෙමෙයි. මං කියන්නේ ආර්ථිකේ ලක්ෂ ගණනක් රැකියාවක්. මම අපිට කියන්න ගියේ මේ එන මහත්මයා මේ ඒ දත්ත මං ගාව තියෙනවා. මොකද 2015 මේ රටේ රැකියා තිබුණා 8 ලක්ෂ 8.4 මිලියන්. ඒක අඩු වෙලා තියෙනවා 7.9 වලට. ඒ කියන්නේ ලක්ෂ ගණනක වැඩි වෙලා නෙවෙයි තියෙන්නේ ලක්ෂ 4ක විතර අඩු වෙලා තියෙනවා. කොහේ දත්තද කියලා? මහා සෙන්ට්‍රල් බැංක්. නෑ මට පෙන්නන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ දත්ත ඇත්තටම මට පෙන්නන්නේ. මට බලන්න ඕනේ සෙන්ට්‍රල් බැංක් එකේ රිපෝට් එකෙන්ම බලන්න ඕනේ. මොකද රැකියාවල ඇත්තටම වැඩි වෙලා තිබුණේ මම දන්නේ ලේටස්ට් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක 2019 මම දන්නේ. මම කියනවා නිවැරදි කරගන්න අවශ්‍ය නිසා නැත්නම් මේ ජනතාවට නේ මේ තොරතුරු කතා කරන්නේ. අපේ රටේ සේවකයන්ගේ රැකියාව ඇතුළත ඇතිලා තියෙන පෞද්ගලිකාංශයෙන් පෞද්ගලිකාංශයේ රැකියාව වැඩි වුණා නම් සේවකයන්ගේ අර්ථසාධක කර මුදල් බාරකාර මුදල් වැඩි වෙන්න එපා. හැබැයි 2017 18 19 මේ වෙනකන් සේවක අර්ථසාධක කර මුදල් තවමත් තියෙන ලක්ෂ 26යි. ලක්ෂ 26යි. මේක 2017 ගත්තත් ලක්ෂ 26යි 26කට චුට්ටක් අඩුවෙන් තිබුණේ. හැබැයි ලක්ෂ 26යි තියෙන දැන් ඔය ලක්ෂ ගණන් වැඩි වුණා නම් වැඩි වෙන්න එපා. හොඳයි අපි ප්‍රශ්නයක් විතරයි. මං කිව්වේ වැඩි වෙලා නැහැ කියලා මම ඒකයි කිව්වේ. ඔව්. ඉතින් මම කිව්වා වගේ සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකෙන් පෙන්වන්න පුළුවන් නම් ඒතර අපිට හරියට ගාන දැනගන්න පුළුවන් සෙන්ට්‍රල් බැංක් එකේ දත්ත වලින් 2019 අඩු වෙලා ඇති. අනිත් ඒවා බලන්න ඕනේ. උදාහරණයක් හැටියට ගත්තොත් සංචාරක ව්‍යාපාරේ ලක්ෂ ගණනකින් වැඩි වෙලා තියෙනවා. රැකියාවල් වැඩි වෙලා තියෙනවා. සංචාරකයන් මේ රට පැමිණීමම මම හිතන්නේ ලක්ෂ 10 12ක්ද ලක්ෂ 19කට විතර ඉහළ ගියා 2019 දී 15ට ආවා. එතකොට ඒ රැකියාවල් එතනත් වැඩි වුණා. ඉතින් 2019 දී රැකියාවල් අඩු වෙන්නේ නැති. ඉතින් අපි සංචාරක ව්‍යාපාරය ගත්තොත් අපි මේ වැඩපිළිවෙල තුර අපි ඉස්ලාම කරන්නේ සංචාරකයන්ට මේ රටට එන්න. දැන් මේ පෝස්ට් කොවිඩ් එකෙන් පස්සේ ගමනාගමනේ හුඟක් අඩු වෙලා තිනවා. සංචාරකයන්ට මේ රටට එන්න දැන් වීසා ගාස්තුව අපි ඒක කපා හරිනවා. ඊට පස්සේ PCR ටෙස්ටිං එක කපා හරිනවා. මොකද අපි ඒවල උනන්දු කරන්න යනවා. හැබැයි උනන්දු කළත්
රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරමින් තමයි ඒක කරන්නේ. තේරෙනවනේ මොකද රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය බොහොම වැදගත්. නමුත් ඒ වාතාවරණය හදනවා. එතකොට සංචාරක ව්‍යාපාරයේ නැගී සිටින්න සෑහෙන කලක් යයි. සෑහෙන කලක් යයි සංචාර ව්‍යාපාරයේ නැගී හිටින්න සෑහෙන කලක් යයි. එතකොට මේ ඇයට තියෙන්නේ සහනයක් අවශ්‍යයි වහාම. මොකද ගෙවා ගන්න බෑ ණයගත්තේ බෑම ගෙවා ගන්න බෑ. අවුරුදු 2කටවත් මං හිතන්නේ සහනයක් ලබන්න වෙයි. ණය හැබැයි අපි අවුරුදු 10කටවත් දික් කරන්න ඕනේ සහන ක්‍රමයකට ඒ ණය ගෙවා ගන්න සංචාරක ව්‍යාපාරය. එතකොට මම කුෂිකර්මය ගැන හරි. හොඳයි. ස්තුතියි ඉරාන් වික්‍රමාදිත්‍ය මහත්මයා හිටපු රාජ්‍ය අමාත්‍යතුමනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වදින හිටපු අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමචන්ද්‍ර මහත්මයානි මිනිත්තු 7ක කාලයක් තිබෙනවා බාධා කිරීම ප්‍රශ්න වලට යනවා. මම හිතන්නේ මුල් වටයේදී අපේ සමහර අපේ සහෘදයන්ගේ ඉදිරිපත් කරපු කරුණු වලට පිළිතුරු දීගෙන යන්නයි මම උත්සාහ කරන්නේ. දැන් මෙතන සඳහන් වුණා අවුරුදු 72ක් තිස්සේ නිසි පාලනයක් යන තෝරාගෙන නැහැ කියලා. දැන් 1982 ජනතා විමුක්ති පෙරමුණේ වකට නායක රෝහණ විජේවීර මහත්මයා ඒ ජනාධිපති මැතිවරණයේ 2,80,000ක් ඡන්ද ගත්තා. ප්‍රතිශතයක් හැට ගන්න ඕන 8% පමණ වෙනවා. හැබැයි 2019 අවසාන ජනාධිපති මැතිවරණය ආරම්භ වෙන්නේ 4%කට අඩු සංඛ්‍යාවක්. එතකොට ඇයි එහෙම වුනේ කියන ප්‍රශ්නේ එනවනේ. ඒක. ඊළඟට තව සඳහන් කළා මේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙද්දී තෙල් මිල අඩු කරන්න බැරි ඇයි කියලා. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඩොලර් බැරල් එකක් ඩොලර් 122කට යද්දී 157ක් වුණා රුපියල් ඒ වෙලාවේ සහනාධාරයක් දීලා නැත්නම් ඊට වඩා වැඩියෙන් යන්න තිබුණා. දැන් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙනකොට සාමාන්‍යයෙන් ලෝක වෙළඳපොලේ බැරල් එකක මිල ඩොලර් 80ට වඩා අඩු වෙනකොට ඒ නිෂ්පාදන රටවල ලාභයක් එන්නේ නැහැ. ඒ රටවල් සියල්ලමත් ආර්ථික වශයෙන් පහළට යමින් තමයි තිබෙන්නේ. දැන් පරිභෝජනය අඩු වුණා. අපේ රටේ පරිභෝජනය 3න් 1 දක්වා අඩු වුණා. මාස දෙකමාරක් තිස්සේ ඇඳිරි නීතිය තිබ්බනේ කොවිඩ් ඇඳිරි නීතිය. වැඩිම වාහන තින්නේ බස්නාහිර පළාතනේ. ඒ නිසා පරිභෝජනය අඩු වුණා. අනිත් පැත්තෙන් සියලු ආදායම් මාර්ග අහිමි වෙනවා. දැන් සංචාරකයේ 0. ඒකේ ඩොලර් බිලියන 4.5 අතර ආදායමක් ආවා. ඊළඟට ඇඟලුම් වටන 30 දක්වා පහළට. මොකද ඇඟලුම් අපනයන කලේ අපි වැඩි හරියක් මහ බ්‍රිතාන්‍යයට, ඇමරිකාවට, යුරෝපීය රටවලට GSP+ තිබ්බත් වැඩක් වුණේ නැහැ. මොකද කොවිඩ් වසංගතයත් එක්ක ඒ ආනයන ඇනවුම් සියල්ල අපේ විතරන්නේ වියට්නාමයට, චීනයට, බංග්ලාදේශයට අඩු වුණා. එතකොට එතන ආදායම අහිමි වෙනවා. ඊළඟට අපේ රටේ අපනයනය තේ වලට පමණ ඉල්ලුම වැඩි වෙලා මිල හිලෑමක් සිදු වුණේ. රබර් අනිත් භාණ්ඩ වලට ඒක එහෙම වුණේ නැහැ. ඊළඟට පොහොර සානාධාරය දීම කෙසේ වෙතත් රුපියල් බිලියන 12ක ණය තිබුණා. පැවති ආණ්ඩුව එම වහවණු තුල පොහොර සමාගම් වලට ගෙවන්න. දැන් ඔබතුමා කියන කාරණේ හරි. එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ ගෙනාපු පොහොර වලට සල්ලි දෙන්න තු පොල්ල තියලා ගියානේ. ඒක හරිනේ. හැබැයි දැන් ඔබතුමා ලේක කියලා හරියන්නේ නැහැ නේ ගොවියන්ට පොහොර එපයි. ඉතින් කියන්නේ ඉතින් පොහොර ගෙනත් දුන්නේ නැහැ නේ මේ කන්න දෙකට. පොහොර දුන්නා. කොහෙද දුන්නේ? කාටද දුන්නේ? මම අනුරාධපුරේ. ඔබතුමා කොහෙද පොහොර දුන්නා කියන්නේ? ඔබතුමා පණ්ඩස් අනුරාධපුරේ කාටද පොහොර හම්බුනේ කියන්නේ? පණ්ඩුවස්නට ඔබතුමා ගෙනලා බෙදුවත් දන්නේ නැහැ. අනුරාධපුරේ මිනිස්සුන්ට පොහොර නැහැ අදට. හොඳයි මැතිතුමනි අපි අවසන් කරමු. හොඳයි. ඔබතුමා දෙන්නේ පොහොර. එතකොට රුපියල් බිලියන 12ක් තිබෙන අවස්ථාවේ ඒ සමාගම් වලින් පොහොර ගෙන්නේ රාජ්‍ය සමාගම් දෙකයි තියෙන අනිත්‍යව පෞද්ගලික අංශයේ සමාගම්. එතකොට මේ 12ත් එක්ක ගන්න තමයි පරිපූර්ණ කැස්ටමෙන්තුවක් ඉදිරිපත් කළේ බිලියන 156ක. හැබැයි ඒක අනුමත කරන්න එදා සහාය දුන්නේ නැහැ. මොකද දැන් මෙතන කිව්වනේ මේ මාස 8ක් ගත වෙලා තියෙනවා කියලා. මාස 8න් නොවැම්බර් සිට මේ විසිරවහරණ තැන දක්වා මොකද්ද අපිට ආණ්ඩු පක්ෂයට තිබුණේ 95යි. විපක්ෂයට තියෙනවා 128ක්. පරිපූර්ණ කැස්ටමෙන්තු පව අනුමත කරන්න දුන්නේ නැහැ. මේ පැවතිච්ච රජයේ ගෙවන්ත වෙච්ච පුනරාවර්තන සහ ප්‍රාග්ධන යෙදුම් වියදම්. එතකොට එන්නේ තත්ත්වයක තමයි ඒක ගෙනිච්චේ. ඊට පස්සේ තමයි කොවිඩ් වසංගතය ආවේ. අපේ රටේ පළවෙනි රෝගියා හම්බුනේ මාර්තු 11. එතකොට අප්‍රේල් 11, මැයි, ජූනි, ජූලයි. එතන මාස 4යි. මේ මාස 4ම වය වුණේ කොවිඩ් 19ත් එක්කම මුළු ලෝකෙම සටන් කළේ. රටවල් 212ක කොවිඩ් වසංගතය පරදිලා ගිහිලා තිනවා. ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් මිලියන 45කට මිලියන 440 කරුණා. සමාන මිලියන 45කට 330 ජනගහනය මිලියන 45කට රැකියා අහිමි වෙලා තියෙනවා. මෙහි විතරක් නෙවෙයි මුළු ලෝකේ රටවල් 212ක තියෙන තත්ත්වය. දැන් ඊළඟට මේ මෙතුමා කිව්වා මේ සාක්ෂි ආඥාපනත අනුව විමසන්න කියලා. සාක්ෂි ආඥාපනත තින්නේ මේ පරණ කතාවක් කියන ඇගේ ඒවා විමසන්න නෙවෙයි. සාක්ෂි ආඥාපනත යොදා ගන්න ඕනේ අපරාධ නඩුවක
අධිකරණයේ කටයුතු හැබැයි නීතිපතිවරයා සාක්ෂි ආඥාපනත අනුව සාක්ෂි සකස් කරගන්නවා ඒ චෝදනා පත්‍ර දීමේදී. මම එතෙන්දී ඉතින් එහෙම සාක්ෂි අහන්න ගියොත් එහෙම ඉතිහාසයේ ගොඩාක් සාක්ෂි අහන්න වෙනවා. දැන් බට්ලන්ත කොමිසම තිබුණා. ඒකේ කොමිසම් වාර්තාවක් විතරයි තින්නේ. ඒකේ සාක්ෂිත් අහන්න වෙනවා. කරුණාම්මාන්ගේකට ඒකත් අදාළ කරගන්නවා. ඒක කරුණාම්මාන් අදාළ කරගන්නෝනේ මම කිව්වේ ඔබතුමා කිව්ව කාරණය සාක්ෂි ආඥාපනත අදාළ කරනවා කියන මම කිව්වේ ඒක ඔබතුමා නීතිය ගැන නෙමෙයි කිව්වේ දැන්. ඔව්. දැන් මම කියන්නේ ඔබතුමා නීතිය ගැන කිව්වේ සාක්ෂි ආඥාපනත ඒක තමයි මම කියන්නේ. කරුණාම්මාන් කිව්වේ අපේ රටේ හමුදාව එක රැයට 2000 3000ක් මැරුවා කියලා. වෙන කවුරුත් මැරුවා කියලා සරක් මරලා කියන්නේ. ඔබතුමා පටලවා ගන්න එපා. ඒ කිව්ව කාරණේ හරි කියන කාරණාව නෙවෙයි මම කියන්නේ. ඒකට නීතිය අපිට කරන්නේ මමත් කියන්නේ. නීතිමය හරි. හරි. මං කියන එක හරිනේ නේද කතා කරන්නේ. කරන්නේ කියලා තමයි මාත් කියන්නේ. ඒක හරි. ඔබතුමා ඒක පිළිගන්න නැච්චරයි. නීතිය ක්‍රියාත්මක විය යුතුයි හැමෝටම. ඒක නෑ කියලා මම කිව්වා. නෑ මම කියන්නේ ඒකට සාක්ෂි ආඥාපනත අදාළ කරගන්න හම්බෙන්නේ. ඔබතුමා කියන සාක්ෂි ආඥාපනත ඒක අදාළ ඒක අදාළ කරගන්න වෙන්නේ අධිකරණයේදී. ඒක දැන් කරුණු අහන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. නෑ ඒකට ප්‍රකාශ සටහන් කරගන්න ඕනේ පරීක්ෂා කරන එක වෙන්න ඕනේ. මොකද වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ඒ විතරක් නෙවෙයි පසුගිය මහමැතිවරණයේදී මම තමයි සංධාන ලේකම් හැට නාමජන අසකස් කළේ පාර්ශ්ව ඔක්කොම එකතු කරලා. එතුමාව ජාතික ලයිස්ට් වෙන්න මම දුන්නේ නැහැ. දුන්නේ නැත්නම් අවශ්‍ය උපදෙස් මට ලැබිලා තිබුණා. ඒ අනුව දුන්නේ නැහැ. ඊළඟට පැහැදිලිව කියනවා මේ ණයබර වැඩිවීම. ලක්ෂ 4ක රැකිය අහිමි වෙලා තියෙනවා කියලා කිව්වා. අපි දන්නවා කම්කරු අමාත්‍යාංශය සාකච්ඡා කළා හාම්පුතුන් එක්ක වැඩි වශයෙන් පෞද්ගලික අංශ රජයේ රැකියාව නෙවෙයි අහිමි වුනේ. පෞද්ගලික අංශ. ඒතර පෞද්ගලික අංශයේ අවම වැටුපක් තීන්දුව කළා නැහට. දැන් සමහර ආයතන විශේෂයෙන් හෝටල් සංචාරක කර්මාන්තයේ අද බාධා කරනව නෙමෙයි. එහෙම එකක් තීරණය කරේ නැහැ. බලහත්කාරයෙන් ආණ්ඩුව මේ වැඩේ කරේ. මම ජාතික කම්කරු දේශපාලන සමාජිකයෙක්. මම සමාජිකයෙක්. විරුද්ධ වෙද්දි වෘත්තීය සමිතිය හාම්පුතුන්ගේ සාක්කුව පුරවන්න ආණ්ඩුව ගත් තීරණයක් ඒක. ඔබතුමාලා පරස්පර වෙනවනේ. එක පැත්තකින් කියනවා ආණ්ඩුව කිසි දෙයක් කරන්නේ නැහැ රැකිය අහිමි වෙන අය. ඉතින් රැකිය අනිත් පැත්තෙන් කියනවා පඩි කපන්න ඔබතුමාලා පඩි කපනත් එකක් කරනවා රස්සාවක් ආණ්ඩුව මැදිහත් වුණා කම්කරු අමාත්‍යාංශය හාම්පුතුන් සහ වෘත්තීය සමිතිය අතර සාකච්ඡාවේදී අවම වැටුපක් නියම කරන්න. නෑ ඇමතුමා. අවම වැටුපක් නියම කරන්න අපේ රටේ පනතක් තියෙනවා. මම ඔබතුමාට කියන්නේ ඒකයි. ඒ පනත අනුව වැටුපක් තීරණය වෙලා තියෙනවා. ඒ වැටුප කපන්න බෑ නීතියෙන් දැන්. එහෙනම් කපන්නයි කියලා කිව්වේ. එහෙනම් මොකද්ද කරන්නේ? ආණ්ඩුව දැන් කියන්නේ මූලික වැටුපෙන් 150ක් නේද? ඔබතුමාගේ තත්ත්වෙම ඔබතුමා පරස්පර කරගන්න ඕනේ. එක පැත්තකින් කියනවා ආණ්ඩුව පියවරක් ගන්න ඕනේ. අනිත් පැත්තෙන් කියනවා මුකුත් කලේ නැහැ කියලා. පඩි කපන්න ආණ්ඩුව ඕනේ. නෑ. පඩි කපන්න නෙමෙයි ආණ්ඩුව ඉන්නේ. ආණ්ඩුව මැදිහත් වෙලා ආණ්ඩුව මැදිහත් වෙලා පඩි කපලා දෙන්න හදන්නේ. ඒකනේ අපි විරුද්ධ වුනේ. ඒ ඔබතුමාගේ මතේනේ. මතේ නෙමෙයි අපි ජාතික කම්කරු උපදේශකයි සමාජිකයෙක්. ඔව්. හරි. දැන් බංග්ලාදේශය වගේ රටවල් නම් කෙලින්ම ලේ ඔෆ් කරන එක අයින් කරන එක තහනම් කරලා නීති ගෙනාවා. ඒක කරාවේ නැහැ. ඉතින් තහනම් කළා නීති ගෙන්න පාර්ලිමේන්තුවත් තියෙන්න බෑ. පාර්ලිමේන්තුවත් නෙවෙයි කොහොමද? මේ චක්‍රලේඛනයක් ගන්න කම්කරු ඇමතිට. ඊළඟට පාර්ලිමේන්තු සම්මතයක් නැතුව ඔබතුමා තාම පාර්ලිමේන්තුවට යන්න එපා. ගියාම බලන්න නීති ගෙන හැටි. තාම ලෑස්ති වෙනවනේ. එහෙම කියලා මාව සයිලන්ට් කරන්න එපා. පුනරාවර්තන වේදන්වත් නෑ ඔබතුමා කිව්ව කරුණ ඉන්න මම ඔබතුමා කිව්ව කරුණ වලට එනවා පොඩ්ඩක් කොහොම ඉන්න. ඊළඟට අපි පැහැදිලිව කියනවා දැන් ඔබතුමා කිව්ව තැනකෝ දැන් ඔබතුමා සංසන්දනය කරන්න ගියා ලෝක යුද්ධය සහ LTT යුද්ධය. මතක තියාගන්න ලෝක යුද්ධය LTT යුද්ධය වෙනස්. LTT එක මේ රටේම කොටසක්. මේ රටේම ත්‍රස්වාදීන් කොටසක් විදේශ ආධාරات ඇතුව නිර්මාණය වෙච්ච ත්‍රස්වාදයත් අවුරුදු 28ක් තිස්සේ ගියේ. ලෝක යුද්ධය ඇති වෙච්ච වියට්නාමයට ගිහින් ඇමරිකාවෙන් බෝම්බ දැම්මා. ඒක අවුරුදු 20 ගණනක් ගියා. එතෙන්දී තත්ත්වය වෙනස්. එහෙම නැත්නම් ඇෆ්ගනිස්තානේ. එහෙම නැත්නම් තවත් කොහෙ එකක්. එහෙනම් තමයි මතක තියාගන්න ලෝක යුද්ධය LTT යුද්ධය වෙනස්. ඒක විතරක් මතක තියාගන්න. ලෝක යුද්ධ නෙවෙයි මම කිව්වේ. මම කිව්වේ රටවල් වල ඇති වෙන යුද්ධ වලින් පස්සේ සාමය ආපුවාම සාමය විසින් ගේන ආර්ථික මමත් අදහස් කළේ පළවෙනි ලෝක මහා යුද්ධය දෙවෙනි එකයි නෙවෙයි. ඔව්. රටවල් අතර යුද්ධ වෙන්න පුළුවන්. රටවල් අතර නෙවෙයි අභ්‍යන්තර ගැටලුත් ඇති වෙනවා. අභ්‍යන්තර ගැටලු මේ වගේ එකක් කොහෙද තිබුණේ? අපිට කියන්න බලන්න එක රටක්. නෑ දැන් අපි LTT ත්‍රස්වාදය අවුරුදු 28ක් තිස්සේ ලංකාවේ ගෙනිච්ච ත්‍රස්වාදය මට කියන්න වෙන කොහෙ රටක් තිබුණේ කියලා. ඇෆ්ගනිස්තානයේ තියෙන තාලිබාන් ප්‍රශ්නේ එහෙනම් කොහෙද? දැන් බලන්න ඇෆ්ගනිස්තාන් තාලිබාන් ප්‍රශ්නේ ඇස්සෙදී ඇෆ්ගනිස්තාන් තාලිබාන් ප්‍රශ්නේ ඇෆ්ගනිස්තාන් තාලිබාන් ප්‍රශ්නයට ඇමරිකාවත් මැදිහත් වෙලා ඉන්න අවුරුදු ගණනක්. එහෙනම් LTT එකටත් විදේශ රටවල් සම්බන්ධ වුණා. විදේශ රටවල් සම්බන්ධ වුණාට අපේ කාලය තුල සම්බන්ධ වෙන්න දුන්නේ නැහැ. ඒ නිසා තමයි අපි යුද්ධ ජයග්‍රහණය කළේ. තමුන්නාන්සලා තමයි සාමගිය උසුම් ගඟ ගියා ඔස්ලෝ ගියා බැංකොක් ගියා ටෝකියෝ ගිහිලා ප්‍රභාකරන් එක්ක ගැහුවා ගිවිසුම. හැබැයි අපි ඡන්දවලට ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහපු පක්ෂයක් නෙවෙයි. ඡන්දවලට කවුරුත් ගිවිසුම් ගහන්නේ තමුන්නාන්සලා තියෙනවා පෙන්නන්නකෝ ගිවිසුම් මොකද්ද කියලා. ආයුධනම් දුන්නා. දැන් මේ මෙතෙන්දම කියුනේ. ඒක නිසා මම හිතා පැහැදිලිව කියනවා ඔන්නේ වෙනස තේරුම් ගන්න. ඊළඟට මේ ෆිස්කල් ස්ටිමුලස් ගැන තමුන්නාන්සේ කතා කළා. ADB එකේ 2020 පුරෝගතනය මතක තියාගන්න 2019 ලෝකයේ ආර්ථිකයේ තියෙන දර්ශක අනුව
ඇෆ්ගනිස්තානයට පල්ලෙහෙන් තමයි ලංකාව එදත් හිටි. 2009 තමුන්නාන්සලා ඔය කියන ආර්ථික සුපිරි කට්ටිය ඉන්න වෙලාවේ. දැන් කතා කරන උදාහරණයක් ඇෆ්ගනිස්තානයේ අපි දැන් නෙමෙයි එදා ඉඳලා ගන්න මතක තියාගන්න ලෝක ආර්ථිකය වැටලා තින්නේ. බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් පුරෝකතරණය කරලා තිනවා. බ්‍රිතාන්‍යයේ කොහොමද ආර්ථිකය පහළට වැටලා තින්නේ කියලා. හරි? දැන් අද යුරෝපා සංගමේ පැකේජ් එකක් දෙනවා. මොකද ඒගොල්ලන්ට රිසර්ව්ස් තියෙනවා. අපේ කොහෙද රිසර්ව්ස් තිබුණේ? අපිට නවයාගවා ගන්න 4.2 බිලියන් ඩොලර්ස් මේ අවුරුද්දේ හොයන්න තිබුණා. එහෙම තියෙන තැන කොහොමද රිසර්ව්ස් තින්නේ? ස්ටිමුලස් කොහොමද දෙන්නේ? මේක දුන්නේ ස්ටිමුලස් නේ අපි බොහොම අමාරුවෙන් මේ ආණ්ඩුව වට දෙකක 5000 ගානේ දුන්නා. දසලක්ෂ 25000 ගානේ වට දෙකක් දුන්නා. දැන් තමුන්නාන්සලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තින්නේ රුපියල් 20000ක් දෙනවා කියලා. මිලියන 6කට 20000 ගානේ හදලා බලන්නකෝ. මාසෙට එනවා 120 බිලියන්ස්. තමුන්නාන්සලගේ නෙමෙයි මෙතුමන්ලගේ. 120 ඒකට රවි කරුණායක මන්තුමා උත්තරයක් දීලා තිබුණා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන 10000 ගැන තියෙනවා. මම ඔය දෙපැත්තටම කිව්වේ ඒක නිසා මතක තියාගන්න ජනාධිපතිතුමා මේ වෙනකොට කොවිඩ් පාලනය කරන්න ඊළඟට ආහාර සුරක්ෂිතතාවයට අනෑන අනවශ්‍ය දේවල් සීමා කරන්න මෙන්න මේ වගේ ක්‍රම වලින් ආර්ථිකය නැවත පණ ගැන්වීම සහ ඒ වගේම මුදල් මේ ජනතාව අතර ගැවසීම සඳහා බැංකුව හරහා අවශ්‍ය පියවර අරගෙන තිනවා දැනට. හොඳයි ස්තුතියි හිටපු කැබිනට් අමාත්‍යතුමන් නීතිඥ සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමනි. වසන්ත සමරසිංහ මැතිතුමන් ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ මිනිත්තු 7ක් කාලයක් තිබෙනවා. විශේෂයෙන් මේ මතුවෙච්ච කරුණු කීපයක් තියෙනවා. එකක් මේ රත්නසේකර මැතිතුමා කිව්වා මේ පොහොර දුන්නා කියලා කුරුණෑගල. මම අනුරාධපුරේ මේ හැම ගමකම මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා. පොහොර මහා කන්නේ පොහොර වලින් භාගයයි හම්බුනේ. යල් කන්නේ පොහොර නෑ. ගොවියෝ උද්ඝෝෂණ කරා ඔබතුමා දකින්න ඇති පාරවල් ගානේ ගොවියෝ උද්ඝෝෂණය කරා. ඔව්. පොහොර සාමාදාරට දෙන පොහොර තියෙනවනේ. ඔව්. ඒ පොහොර සම්පූර්ණයෙන්ම දුන්න අපේ හරියන. පට්ටපල් බොරු. නෑ බොරු. ඉතින් මම වගකීමෙන් කියන්නේ. නෑ අනුරාධපුරේ ඔබතුමා ගොවිතැන් කරන්නේ නෑනේ. ඔබතුමා ටියුෂන් එක කරන්නේ. නෑ මං ගොවිතැන් හැබැයි ගොවිතැන් කරන මිනිස්සුත් එක්ක ගොවිතැන් කරන පට්ටපල් බොරු නෙමෙයි. සම්පූර්ණ ඇත්ත. ඒ සාමාදාර දෙන ඔබතුමා දන්නවද දුන්න පොහොර ගන්න? ජනතාවට අවශ්‍ය ප්‍රමාණය ගොවි සංවිධාන ඉල්ල ප්‍රමාණය පොහොර දුන්නා. ගොවි සංවිධාන නෙමෙයි. හැබැයි මම පිළිගන්නවා මාකට් එකේ පොහොර අඩුවක් තියෙනවා. ආණ්ඩුව තීරණය කරනවා අක්කරයට කිලෝ 8යි. මට තප්පරයක් දෙන්න. මට අක්කරයට කිලෝ 8යි. නෑ මම කිව්වට පස්සේ ඔබතුමා කියා ගන්න. අක්කරයට කිලෝ 8යි. ඔන්න මඩ පොහොර දුන්නේ. මේ යල් මහ කන්න නෙමෙයි යල. දැන් ගොවිතැන් කරන්නේ බෙත්මට නැත්තම් භාගයයි දෙන්නේ. ඇලවල් දෙකක් තියෙනවා දෙකක් වහලා අනිත් ඇලේ ගොවි ඔක්කොම වැඩ කරන්නේ. අක්කර භාගය අක්කරේ එහෙම වැඩ කරේ. අක්කර කාලට කිලෝ 2යි මඩ පොහොර. කවුද තීරණය කරේ? සහනාධාර වෙනකොට කිලෝ 2ක් දුන්නා. ගොවියා පොහොර දාන බෑග් එකේ එල්ලම් බලන් ඉන්න ඔබතුමාලා ඊටු පොහොර ටික දෙනකම්. මං කියන්නම් මේ ඊටු ටික. මට මෙතන මතුවෙච්ච කාරණා. විනාඩි භාගයක් දෙන්න. ඔව්. දැන් මම ගොවි සංවිධාන මම මේ ගොවි ජන සේවා කාර්යාලයට ගියා පර්සනලි. පැහැදිලි කිරීම කරන්න එපා. නෑ විනාඩියක්. ප්‍රශ්නේ නෑ. නෑ ඊට පස්සේ ගොවියෝ ඉල්ලලා ගොවි සංවිධාන ඉල්ලලා තිබ්බ පොහොර ඔක්කොම දුන්නා. හැබැයි මම පිළිගන්නවා වෙළඳපොලේ පොහොර අඩුවක් තිබුණා. වෙළඳපොලේ නෙමෙයි. වෙළඳපොලේ තුමා කිව්වේ බිලියන 12ක් කියලා. ඒක හරි. 12ක් කියලා කියන්නේ එක අවුරුද්දකට ගෙන පොහොර වලින් 3න් එකක්. රුපියල් බිලියන 34ක් 35ක් යන අවුරුද්දකට පොහොර සහනාධාරයට. ඒකෙන් 3න් එකයිනේ 12 කියන්නේ. කියන්නේ. ඒ වෙනස සමහර වෙළඳපොලේ අඩුයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. ආණ්ඩුව පොහොර ටික ගෙනල්ලා දෙන්න කොම්පැනි වලට එනම් සල්ලි දෙන්න ඕනේ නැත්නම් කොම්පැනි වලට කියනෝනේ පොහොර ගේන්න අපි සල්ලි දෙන්නම් කියලා. මේ දෙකම කරේ නැහැ. තක්කඩිකමක් කරා ගොවියාගේ ගොවිතැන අතාරනකම් පොහොර ගෙනාවේ නැහැ. මාකට් එකට ගේන්න දුන්නෙත් නැහැ. නිසා මේ ඊටු කතා ටිකක් තිබුණා මට මේ උත්තරයක් දෙන්න ඕනේ කතාවක්. මොකද මේ කම්කරුව ගැන කිව්වනේ. සුසිල් ප්‍රේමචන්ද්‍ර අපේ හිටපු ඇමතුමා මම හිටපු සාකච්ඡාවක් ඔබතුමායි කිව්වේ. හොඳ. බන්දුල ගුණවර්ධන කැබිනට් ප්‍රකාශක ඇවිල්ලා පට්ටපල් බොරුවක් කිව්වා. මොකද්ද? වෘත්තීය සමිතිය හාම්පොත්තු එකඟ වුණා මේ පඩි කපන්න කියලා. කොහෙද එහෙම නීතියක් තියෙන්නේ? අද ඔබතුමා හෙට උදේ අහලා බලන්න දැන් අහලා බලන්න ඕන නම් කම්කරු කොමසාර් ජෙනරාල්ගේ සේවය අවසන් කිරීමේ අංශය තියෙනවා ඇප්ලිකේෂන් 20000ක් ගිය සතියට ආපු. වර කියපු මැයි ජූනි මාස දෙකේ පඩියෙන් 150ක් හෝ රුපියල් 14500ක යෝජනාවක් ආවා. වැඩ පටන් ගත්තේ නැති ආයතන වලට. වැඩ කරන ඒවාට නෙමෙයි. ඒක තමයි මම කිව්වේ. ඒක ජූනි මාස ඉවරයි. ඒක ආණ්ඩුවේ සහනයක් නෙමෙයි. ආණ්ඩුවෙන් අපි ඉල්ලුවේ මොකද්ද? කර්මාන්ත වැටිලා හෝටල් වැටිලා ගාමන්ට් වැහෙනවා කඩසාප්පුවල සේවකයෝ එළියේ කඩසාප්පුවල හිටපු සේවකයන්ගෙන් 140ක රස්සා නැති වෙලා. ඒතකොට මේ මිනිස්සුන්ගේ මාස 3-4ක පඩිය ලබා දෙන්න මැදිහත් වෙන්න ඕනේ. ලෝකේ අනිත් රටවල් කරේ එහෙම. ඔබතුමාලා ඇමරිකාවේ රස්සා නැති වෙච්ච එක ගැන යුරෝපයේ රස්සා නැති වෙච්ච එක ගැන කියනවා. ඒ රස්සා නැති වුණාට මේ මිනිස්සු මාස 2-3ක පඩිය 80ක් 90ක් දුන්නා. අපි මොනවද දුන්නේ? තියෙන පඩිය කපලා බෙල්ල හිර වෙන්නම ගැහුවා බදු. ඔන්න වැඩේ. ඉතින් ඒක මෙතුමන්ලා මේ කියන්න හදන්නේ ජනතාවගේ බොටුව මිරිකලා හරි කමන්නේ මේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. එහෙම නෙමෙයි ආණ්ඩුවක් ඕන ජනතාවට සහන සලසන්න. රස්සාව නැති වෙච්ච මිනිහට රස්සාව නැති වුණාට පස්සේ
තුන් වේල කාලා ඉන්න අඩුම ගන්න තියෙන්න ඕනේ පාරක් මගක් මොකද්ද තියෙන්නේ? ගාමන්ස් වල විතරක් 80000කට වැඩි රස්සා නැති වෙලා තියෙනවා. අද බලහත්කාරයෙන් ඉවත් කරනකොට කම්කරු දෙපාර්තමේන්තුවට මොකද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? අද ආණ්ඩුව ඇමතිවරයව රකින්නවා. ඇයි? මේ රස්සා නැති වෙන මිනිස්සු හාම්පුතුන්ගේ සාක්කු ඉතුරු කරනවා. අද ලාභ ලබන සමාගම් අදත් පුත්තල මේ සිමෙන්ති සමාගම ස්ට්‍රයික් එකක් කරනවා. වෙයි 100ක් සේවකයෝ එළියට දානවා. ඒකට විරුද්ධ වෙනකොට වෘත්තීය සමිතියේ සභාපතිලා එළියට දානවා. මොකද්ද මේ ප්‍රශ්නේ? මේ ඉතිහාසයේ වැඩිම සිමෙන්ති නිෂ්පාදනය කරන වෙලාව ආණ්ඩුවේ ආශිර්වාද සහ ආණ්ඩුවේ සමහර පාර්ශවයන් එහි කොන්තරත් කරනවා. ඒ අයගේ සුබ පැතුම් සහ ආශිර්වාද මැද සේවකයෝ එළියට දානවා. එළියට දාලා මෑන් පවර් සේවකයන්ව සමස්රුරා කැම් කරනවා. එතෙන් සිට අපේ රටේ කම්කරුවන්ගේ රස්සා නැති වෙනකට දාලා උත්තර දෙන්න ඕනේ ආණ්ඩුව මේ පඩි කපලා නෙමෙයි. 150ක් පඩි දෙන්න නීතියනුත් බෑ. ඒක නීති විරෝධී. පනතක් තියෙන රුපියල් 10000 යවම පඩිය. 3500ක් තියෙනවා 52කින් 13500යි. ඒ 13500 උඩින් හැමතැනම පඩි දෙන්න ඕනේ. සමහර වගේ පඩි කැපුවා. සමහර වගේ දීමනා දුන්නා පඩි නවත්තලා කම්කරු දෙපාර්තමේන්තුව කිව්වා මෙන්න නඩු පිළිලා. අද නඩු මොකක්ද ආණ්ඩුව අරන් තියෙන ක්‍රියාමාර්ග ඇමතිවරයාගෙන අපි ඉල්ලීමක් කරා. ඔබතුමා මේකට ගහන්න ගැසට් එකක් චක්‍රලේඛනයක් ගහන්න. රැකියා සේවා අවසන් කිරීමට බාර ගන්න එපා කියලා. ඒක කරන්නේ නැහැ ඔබතුමාලා. ඒක නොකරපුවාම හාම්පොත්තුන්ට අයිතිය තියෙනවා පනත අනුව ඇප්ලිකේෂන් එක දානවා. මෙන්න ප්‍රශ්නේ තියෙන තැන. නිසා අපි මතු කරේ මේ රැකවරණය සලසන්න ඕනේ මේ අවස්ථාව. මේ මිනිස්සු ආර්ථික මැලි දුර්වල වෙලා රටක් හැටියට මේ මිනිස්සුගේ රස්සා නැති වෙලා ගොවිතැන පාළු වෙලා තියෙන වෙලාවක අපි ඉන්නේ. ඒ නිසා මට කියන්න ඕනේ කතා ඇතුලේ අර සුසිල් ප්‍රේමචන්ද්‍ර අපේ නීතිඥ එතුමා නීතිඥයෙක් හැටියට නීතියනේ කිව්වේ. අපි මතු කරන්නේ නීතිය තමයි. අපේ රටේ ආරක්ෂක අංශවල සමාජිකයෝ 2000 එක රැයට ඝාතනය කරා කියලා කිව්වට පස්සේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග කියන්නේ මොකක්ද? ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග දවස් දෙකක් එන්න නැතුව හිටපුවාම කටෝත්තරයක් දීලා ඵලයන් කරලා නිදහස් කරලා යවනවා. කෝ නීතිය රටේ? අපි අහන්නෙත් කෝ නීතිය කියලා. අපි අහන්නෙත් අර පුරාවස්තුවක් විනාශ කරා කියලා කියද්දි ඊයේ දුන්න වාර්තාව අනුව තියෙනවා අද දුන්න වාර්තාව අනුව මෙයාට දඬුවම් දෙන්න ඕනේ මිනිස්සුන්ගෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා. මොකක්ද අරන් තියෙන ක්‍රියාමාර්ග? එහෙම ක්‍රියාමාර්ග කරන්නේ නැහැ. ඒ නිසා පනතේ 15 හැවගන් තියන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අයිති. අනුව අප නැති වැරද්දක් මේක. 15 කියලා මං කියන්නේ. 8 යන්නේ අප නැහැ. අප නැති වැරද්දක්. අපි බලමුකෝ අංකේ පැත්තක තියන්නකෝ. දැන් කෝ එතකොට නඩු? කෝ පැමිණිලි? කෝ වැරදිකරුවන්ට දඬුවම්? මෙන්න தত্ত্বය. අපි මතු කරන්නේ ඔන්න ඕක තමයි. එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා ආවට පස්සේ අද ඒ නීතිය ක්‍රියාත්මක කරන අපු මිනිස්සු නීතිය කකුල් දෙකෙන් අල්ලලා පොළවේ ගහනවා. රටේ නීතිය මිනිස්සු ඉස්සරහා නැහැ. ඒ නිසා ඒක තමයි අපි කියන්නේ වෙස් බැන්දට නැටුම මොකද්ද කියලා දෙයින් පේනවා බඳින වෙස් වලින් දැන්. ඒ නිසා තමයි අපි කිව්වේ දැන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ඇතුලේ මේ රැකියා හිමි කිරීම ක්‍රියාවලිය බරපතල ප්‍රශ්නයක් කරලා තියෙන පෞද්ගලිකයන් සේවකයන්. ඒ අහිමි වෙනකොට අනිත් පැත්තෙන් ගහනවා බදු. පරිප්පු කිලෝ එක කීයක් තියෙනවද බදු? අල කිලෝ එක 50ක් තියෙනවා. හාල් මැස්ස කිලෝ එක ඔබතුමාලා රුපියල් 100 දෙන්නම් කියපු සැමන් ටින් එකේ රුපියල් 40ක් බදු. රුපියල් 100ක් ගහලා තියෙනවා සැමන් වලට බදු. මේ කොවිඩ් දැස්සේ මිනිස්සු අමාරුවෙන් රස්සාවක් නැති වෙලා ගොවිතැනත් පාළු වෙලා ජීවත් වෙන්න දුෂ්කරතාවයක් ඉද්දී භාණ්ඩ වර්ග 26කට කුස්සිය වට කරලා ගැහුවා බදු. ඔන්න ආර්ථික සැලසුම්. ඔන්න ආර්ථික ක්‍රියාමාර්ග. දැන් මෙතුමන්ලා තමයි පහුගිය ආණ්ඩුවල තිරපු ආර්ථික උපදේශකයෝ ආර්ථිකයට උපදෙස් දීපු අය. ඒ ආර්ථික උපදේශකයෝ ආර්ථික උපදෙස් දීපු අයට කොහොමද නඩු වැටෙන්නේ? කොහොමද පැමිණිලි වැටෙන්නේ? ආර්ථිකය හැදුවා නම් ආර්ථිකය වැටෙන්නේ නැති වෙන්න එපා. හදලා තිබිච්ච ආර්ථිකයක් වටනවා කියන එක සරල නෑනේ. හැබැයි අපේ රටේ ආර්ථිකය ආපු ගමන් මග සුසිල් ප්‍රේමජයන්ත අපේ හිටපු ඇමතුමා කියනවා මේ 82 ඡන්දයි 2019 ඡන්ද. හා අඩු වුණා කියමුකෝ. 82 ඩොලර් එක තිබිච්ච ගානයි අද ඩොලර් එක තියෙන ගානයි ගත්තාම ආර්ථිකය හදලා තියෙන එතකොට. බලය ගත්ත මිනිස්සු ආර්ථිකය හදලාද? රටේ මිනිස්සු බලය දීපු මිනිස්සු ආර්ථිකය හදලාද? නැට්ටට වට්ටලා තියෙන්නේ. නැට්ටට වට්ටලා තියෙන්නේ. වට්ටච්ච රටක් ඇතුලේ අද අපි ජීවත් වෙනවා. ඔව් දැන් ඔය එහෙම නැති 1971 88 89 90 හොඳට වැට්ටුවා. තේ කර්මාන්තශාලා ගිනි තිබ්බා. රයිට්. ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා. ඔබතුමා ගණන් හතර කියන්නේ පාඩුව. නෑ පාඩුව නම් බලතොට හදපු සූර්යාව ඔබතුමා හිටියන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ හිටියනේ. හම්බන්තොට හදපු සූර්යාව පිට්ටනියට මිලියන 5200න් 4200ක් ගහලා තියෙනවා. කවුද ගැහුවේ අපිද? නෑ අපිද නෑ හැමතුමා ඒ බොරුවට මෙහෙමයි කතාවක් කියනකොට 71 88 මං කිව්වට උත්තර දීලා ඉන්නේ. තමුන්නාස මං කිව්වට උත්තර දෙන්නේ නැහැ. ගණන් හතර කියන්න පාඩුව. ඒක තමයි ගණන් හතර කියන්න මම එකක් කිව්වා. පාඩුව ගණන් හදන්න ඕනේ නැහැ. තුන්දු කැලෙන් කඩසාප්පුවම තුන්දු කැලෙන් කඩසාප්පුව තුන්දු කැලෙන් රජේ කාර්යාලය තුන්දු කැලෙන් උසාවි වැහුවා. දැන් උසාවි වැහුවා. මේ මේක නෙමෙයි 818 ඉඳන් අපේ රටේ කැරලි වුණා. කැප්පෙටි පොරලා කැරලි ගැහුවා.
කැප්පිටි පොළ ඒ ගහපු හැම කැරල්ලකම තියෙනවා පොළ කැරල්ල ගැහුවේ නුවර කැරල්ල ගැහුවේ මේගොල්ලෝ කැරල්ල ගැහුවේ මේගොල්ලෝ කැරල්ල ගැහුවේ සමාජවාදී ආණ්ඩුවකට ප්‍රගතිශීලී ආණ්ඩුවකට මේගොල්ලෝ කැරල්ල ගැහුවේ කවුද ප්‍රගතිශීලී තිබ්බේ සමාජවාදී ආණ්ඩුව මතක තියාගන්න යන්න හැමතුමා යන්න සමාජවාදී ගැන ඕන වෙනම කතා කරමු සමාජවාදී ආණ්ඩුව ගැන කතා ලංකාවේ සමාජවාදී ආණ්ඩුව ඔව් කොහෙද 972 ලංකාවේ සමාජවාදී ආණ්ඩුව සමාජවාදී ආණ්ඩුව ගැන කතා කරමු වෙනම මෙරටේ දේශීය කියන්නේ දැන් ගණන් හදලා ඔබතුමා කියන්නේ අහන්න බෑ දේශීය ආර්ථිකය එදා 72 නෑ ඔබතුමා දේශීය ආර්ථිකය 71 අරගලේ විසින් වැඩිච්ච ප්‍රමාණය කියන්නේ ඉතින් 71 නිකන් කතා කියන්න එපා නිකන් කතා නෙවෙයි අපි කියන්නේ වැඩිච්ච ප්‍රමාණය කියන්නේ ආර්ථිකය 70 88 වැඩිච්ච ප්‍රමාණය කියන්නේ 2010 ඉඳන් 15 වෙනකන් ආණ්ඩුවට මම දාපු පැමිණිලි තියෙන 144ක් හොරකම් කරපුවට ගණන් කියන්නද ඔබතුමාට හොරකම් කරපුවට එකක් කිව්වේ හම්බන්තොට පිට්ටනිය මිලියන 4200ක් ගහලා තියෙනවා. එක පිට්ටනියෙන් මතක තියාගන්න. විගණන වාර්තා තමයි කිව්වේ නේද? මං කිව්වේ විගණන වාර්තා තමයි කිව්වේ හොරකම් කරලා තියෙන ප්‍රමාණය. ඔය පාඩුව මොකද අපි කියන්නද? ඔය පාඩුව එදා පාඩුව ගණන් කියන්නකෝ. ගාන කියන්නකෝ කීයද පාඩුවනේ කියලා. පෙන්නන්න. මේ 70කට 88 මොකටද මේ තියෙන්නේ හැමදාම අර පුරුදු සූත්‍රය ගහන්න හදනවා තමන්ගේ අසාර්ථක භාගය. අසාර්ථක භාවය නෙමෙයි අසාර්ථක නැත්තම් රට මෙතන තියනවාද? 6,50,000 පුද්ගලයෙක් ණයයි. අද තියෙනද රට මෙතන? අද තියෙනද රට මෙතන? පාසල් 100%ක වතුර නැහැ, වැසිකිලි නැහැ. ඔන්න හදපු රට. තියෙනද රට මෙතන? ආසියාවේ හොඳම දර්ශක තිබ්බා කිව්වා 15 වෙනකොට. ඒ දර්ශක වැටුණාද මෙතන? සාමාන්‍ය විභාගය තියන්න නම්බුනේ 71. හොඳයි මැතිවරණ. ඔය ඉතින් දැනුත් අර උසස් පෙළ බැරි වෙලා. දැනුත් උසස් පෙළ බැරි වෙලා. උසස් පෙළ විභාගේ තියාගන්න බැරි වෙලා මතුමා දැනුත් ඒ කොවිඩ් රටවල් වල ඇති වෙන තත්ත්වයන් කියලා කියන ඒවා නිකන් අහම්බයන් නෙමෙයි. ඒවා අහම්බයන් එහෙම තමයි. රටවල් වලට එහා එදා රටවල් වල ඇති වෙන තත්ත්වයන් කියන ඒවා හම්බයන් නෙමෙයි. ඒවා තේරුම් ගන්න ඔබතුමායි පාසලේ ඉහෙනකට පැහැච්ච මිනිස්සෙක්නේ. ඒවා තේරුම් ගන්න. රටවල් වල තත්ත්වයන් කියන්නේ එහෙම තමයි. එහෙම තමයි. සිද්ධාක් රටේ කොලේ නැහැ. ඉතින් කරපු දේවල් කියන්න ඊට වඩා 71 88 89 වගේ නෙමෙයි. එක තැනින් ගහලා තියෙන ඒ වගේ 10 ගුණයක් ඔයගොල්ලෝ. තාපුවට තමයි නඩු පවුල් පිටින් නඩු තියෙන්නේ. හොඳයි. ස්තුතියි වසන්ත සමරසිංහ මැතිතුමනි, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායකතුමනි. ආචාර්ය නාලගොඩ හැමතුමනි ඔබතුමාට අවස්ථාව තිබෙනවා. ටිකක් පරිපූර්ණ කාලය ගියා බාධා කිරීමුත් එක්ක අපි හොඳයි. අපි මේ රට හදන එක ගැන කතා කරන්නේ නිසා අපි මේ ඒ මාතෘකාවට එන්න කලින් මම පොඩ්ඩක් අර මේ අපේ ඉරාන් මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට මෙන්න තියෙනවා සෙන්ට්‍රල් බැංක් රිපෝට්ස් 2019 2014 එම්ප්ලොයිමන්ට් තිබිලා තියෙනවා 8.4 මිලියන් 24 මම ගෙවන්නම් 2019 සෙන්ට්‍රල් බැංකුවම කියන 8.1 කියලා. ඒ කියන්නේ ලක්ෂ 243කින් අඩු වෙලා තියෙනවා මේ 2,43,000කින් අඩු වෙලා තියෙනවා රස්සා ප්‍රමාණය. මේක බලන්න පුළුවන් ඔබතුමාට ඕන නම්. හරි. ඊළඟ මරේ තියන්නේ ආපහු වැඩි වෙනවා 2019 බලන්නකෝ මේ 2019 කතන්දර තමයි මේ තියෙන්නේ. ඔව් 2000 ඔයා කියන්නේ ඔය 7යි ගානට අඩු වෙන්නේ 2018 ඔබතුමා මේක මේ බලන්නකෝ. නෑ මගේ කාලනාස්ති කරන්නේ නැතුව ඔබතුමා මේක බලන්න. අපි මමත් ඒක බලාගෙන තමයි කියන්නේ 2018 පළමු කාර්යයේ ඔබතුමාට මම එව්වා බලන්න. 2019 සෙන්ට්‍රල් බැංක් ෆයිනල් රිපෝට් එක ඔය තියෙන්නේ. සෙන්ට්‍රල් බැංකෙන් පබ්ලිෂ් කරපු එක. ඊළඟට අපි දැන් මේ ණය ගැන කතා කරන්නේ අපේ වසන්ත සහෝදරයා කතා කරා මේ ණය ගැන කතා කරනකොට කිව්වා 6,50,000 නේද? ණය ප්‍රමාණය වැඩිලා කියලා 100%ක් හරි කතන්දරේ. නමුත් ඒකේ වැඩි තියෙන්නේ ඒකෙන් ලක්ෂ 3ක්ම වැඩි කරලා තියෙන පහුගිය ආණ්ඩුව. 187ක්ම වැඩි කරලා තියෙන්නේ මේ ජල ජාතික නිෂ්පාදනයෙන් 187 දක්වා ගෙනලා තියෙනවා. ඒ කියන්නේ ණය ප්‍රමාණය තිබුණේ 2015 ලංකාවේ රුපියල් වලින් බිලියන 7,200යි 7,400යි. ඒක බිලියන 13කට ගෙනිච්චා පහුගිය ආණ්ඩුවට මේ 2015 මොන සෝස් එකෙන්ද මහ බැංකුව කියන්නේ 8,599යි 8,500 ඔබතුමා කියන්නේ මොන සෝස් එකෙන්ද මම කියන්නේ සෙන්ට්‍රල් බැංක් මහ බැංකුවේ මම කියන්නේ සෙන්ට්‍රල් බැංක් සෝසස් ඔබතුමා කියන්නේ සෝස් එක දෙන්නකෝ දැන් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක දෙන්නකෝ මාර මහ බැංකුවක් නේ එතකොට දෙන්න ඔබතුමාට එකම දත් සෙට් එකක් ඔබතුමා කොළෑද දෙන්නතු දෙන්නකෝ රිපෝට් මෙතන මේ ඔබතුමා බාධා කරන්න කලින් කොළේ අතට අරන් ඉන්නේ මේ ජනතාවගේ කාලේනේ නෑ 8,599 ඔබතුමා කොළේ ජනතාවේ කාලේ කාබාසිනියක් මම කියන්නේ රවුන්ඩ් ෆිගර්ස් 2005 ලංකාවේ නමුතුමා රුපියල් බිලියන 2,200ක් මේ රවුන්ඩ් කළා 2,226 හරි ඔය තියෙන්නේ මෙතුමා දන්න ඔබතුමාට වඩා ඊළඟට 2015 ට 7,400 රවුන්ඩ් ෆිගර් එක හරි ඊළඟට 2019 වලට 400 මහ බැංකුව පෙන්නපු එක
වෙනත් ආයතනවලට දාපු බිලියන 1100ක් ණය තිබුණා. හරි. විදුලි බල මණ්ඩලය වසන්ත ඒවට ගත්ත ණය. ඒක වෙනම තර්කයක් නෙමෙයි. දැන් මම කියන්නේ මෙතුමා මේ සෙන්ට්‍රල් බැංක් ෆිගර්ස් වෙනස් කරලා පෙන්නනවා. මම කියන්නේ සෙන්ට්‍රල් බැංකේ තියෙන ෆිගර අපිට ඒක ආගියු කරන්න පුළුවන් වෙනත් පැන්වල තිබ්බම නෙවෙයි. මම කියන්නේ සෙන්ට්‍රල් බැංක් ෆිගර් එක මම කියන්නේ ඒක ජනතාවට අයියෝ බොරු කියන්න බෑ ජනතාවට. අපි මේ කතා කරමු. 599. රකිත අපිට කතා කරන්න දෙනවා. නෑ අපි වැදගත් විදිහට කතා කරමු නේ බොරුවට සංඛ්‍යා දෙකකින් කියා බෑ. මතුනේ ප්‍රශ්නයක් නම් අහන්න පුළුවන් නැත්නම් අපි මාව සලබා දෙන්න. නෑ සංඛ්‍යා දත්ත වරද්දන එක අපේ මේ ගෲප් එකකට හරි නෑ. මම කිසි වෙලාවක වරද්දන්නේ නැහැ මහාචාර්යතුමා. ඔබතුමා ලැජ්ජයි මෙතන ඉල්ල වේ. බුරු කියන්න පටන් ගත්තා. හරි හරි ඔබතුමාගේ වතාවේදී පෙන්වන්නකෝ. ඔබතුමා කොලයන් ටයිප් කරන් අපි කොලයන් මේක මහ බැංකු වාර්තාවේ විශේෂ සටහන ටේබල් 110 හරි මතුනේ හරි දැන් අපි කතා කරන්නේ මේ ආර්ථිකය ගොඩනගන්න කියන්නේ. එතකොට මෙතනදී ආයිත් මම කියන්න ඕනේ අපි කතා කරන්න ඕනේ අපි කොතනද ඉන්නේ කියන එක. දැන් මෙතන අපේ ආර්ථිකය මොන වගේ මට්ටමක දැන් තියෙන්නේ. අපේ බදු ගැන කතා කරනවා. දැන් කතා කරනකොට කලින් කොහොමද බදුබර අඩු කිරීම ගැන චෝදනාවක් ආවා. පහුගිය ආණ්ඩුව බදුබර වැඩි කර 100%කින් 2015 ඉඳන් 2019 දක්වා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මොකද උනේ? ව්‍යාපාර දරුණු ලෙස අකර්මණ්‍ය වුණා. 2018 ඉඳන් 2019 වලට රාජ්‍ය ආර්ථිකයේ වර්ධනය වෙන්නේ නැති තත්ත්වයක 2.3% ආර්ථික වර්ධන වේගය. කියන්නේ මොන කතන්දරේ කතා කරත් අපිට පිළිගන්න වෙනවා 2019 අවසන් වෙනකොට මේ රටේ ආර්ථිකය අකර්මණ්‍ය වෙලා තිබුණේ. මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය වෙලා තිබේ. මේ රටේ විදේශීය ආයෝජකයන් එක නතර වෙලා තිබුණේ. ඉතින් එවැනි තත්ත්වයක් දී තමයි වර්තමාන ආණ්ඩුව බලයට එන්නේ. බදු ගැන කියපු නිසා මෙහන් දැන් අපේ රටේ ආර්ථිකය අකර්මණ්‍ය වෙලා තිබුණා. හරිය එක්සත් ජාතික පක්ෂය පහුගිය අවුරුදු 5 ඇතුළේ රට ණය කරා. ආර්ථික වර්ධනය අවුරුද්දට ඩොලර් 70කින් තමයි වැඩි වුණේ. ඒක පුද්ගල ආදායම වැඩිලා ඩොලර් 70. ඩොලර් 31කින්. හොඳ. මං කියන්නේ සම්පූර්ණ එක ගත්තාම ඇවරේජ් එක ඩොලර් 30කින්. ඒක පුද්ගල ආදායම 30කින්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමන්ලා ඔය කියන සිස්ටම් එක ඇතුළේ. ඇවිල්ලානේ මේ රට මෙතෙන්ට තියෙන්නේ. එතකොට ඔබතුමන්ලා හදපු සිස්ටම් එක ඇතුලේ ගත්ත ණය වලින් ප්‍රාග්ධනවත්කම් අත්පත් කරගෙන ඒ වගේ නැවත පෙරලා ආර්ථිකයට සපෝට් එකක් දෙන්න හදපු දෙයක් කියනවා. දැන් ඔබතුමා බලන්න හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය ගොඩනැගුවා. හම්බන්තොට වරාය ගොඩනැගුණට ඩොලර් මිලියන 1250ක ණයක් අරගෙන හැදුවේ. ඒකට පොලි වශයෙන් එකතු වෙන්න තිබුණා ඩොලර් මිලියන 500ක්. හරි දැන් ඒ වරාය හැදුවේ ඒකෙන් ආර්ථිකයට ලාභයක් ගන්න නෙවෙයිද? ඒකෙන් ප්‍රතිලාභයක් අපේක්ෂා වෙන්නේ නෙවෙයිද? හරි. ඔබ දෙපොළම කරපු දේවල් වල තියෙන ප්‍රශ්නේ මේ අපි මතු කරන්නේ. ආර්ථිකය ගැන අපි කතා කරාම අපේ තුන අවස්ථාවක්. නෑ ඔබතුමා ප්‍රශ්නේ උත්තර දුන්නේ. ඔබතුමා දැන් පසුගිය ආණ්ඩුවක නොරිච් වල වරාය ආර්ථික ප්‍රතිලාභයක් නැද්ද? හම්බන්තොට වරාය ආර්ථික ප්‍රතිලාභය ලැබෙන්න තිබුණේ නැද්ද? මත්තල ගුවන්තොට වල ආර්ථික ප්‍රතිලාභය ලැබෙන්න තිබුණේ. ඇයි නැත්තේ දැන් අපි අහන්නේ ඒකනේ. ආර්ථික ප්‍රතිලාභය ඉන්න කලේ හම්බන්තොට වරාය වික්කන්නේ. හම්බන්තොට වරාය වික්කන්නේ. නිකන් තියෙන අවුරුදු 5ක් තිස්සේ මෙතුමන්ලා විල විනාශ කරපු නිසා හම්බන්තොට වරායට ගෙනාපු දොඹ කර හිටන් ගෙනන එක නතර කරලා ඒකෙන් ආර්ථික ප්‍රතිලාභය නතර කරේ නැද්ද? මත්තල ගුවන්තොට බෙගිලා වී පැටවෙන්නේ නැද්ද? මත්තල ගුවන්තොටගේ වී පැටවෙන්නේ නැද්ද? හරි ඒක පටන් ගත්තේ නැත්තේ. මත්තල ගුවන්තොට වලට මිනිස්සු අරන්ගේ කටුනායකෙක්. ප්ලේන් වල මරන් ගිහලා වැඩ කරපු සේවක ඔය ප්ලේන් වල ආපහු මෙහාට ගෙනලා බෑවා. දැන් මම අහන්නේ මත්තල ගුවන්තොට වල හදනකොට ඔබතුමාට තිබේ පීසිබිලිටි එක මොකද්ද? ඒ ශක්්‍යතා අධ්‍යයන අනුව ඒ ප්‍රාග්ධන වියදම නැවත අත්පත් කර ගැනීම සඳහා යන කාලයක් තියෙනවා. ඔබතුමා ආර්ථික විද්‍යාව දන්නවා. මම විශ්වාස කරනවා ආයෝජනයක් කරන්නේ නැහැ මිනිස්සෙක්. ඒකට අදාළ රිටර්න් එකට සම්බන්ධයෙන් පීරියඩ් එක දන්නේ නැතුව. දන්නවා. මහාචාර්යතුමා ඔබතුමන්ව කතා කරන අධ්‍යයනය මොකද ඔබතුමන්ලා කිසිම ආයෝජනයක් කළා නැහැ පහුගිය අවුරුදු අතර කිසිම සම්පතක් මේ රටට දීලා නැහැ. ඔබතුමන්ලා මේ රටේ සම්පත්ති විකුණලා දාපු විතරයි කරේ. ඔබතුමන්ලා කරපු දෙයක් කියන්නකෝ. ඔබතුමන්ලා හදපු දෙයක් SOT ගිවිසුම හරහා චීනයටම දෙන්න අස්සම් කළේ 2014 ඡන්දයට මාස දෙකකට ඉස්සෙල්ලා මොනවද දෙන්නද? ටර්මිනල්ස් ටික හම්බන්තොට වරාය විකුණන්න කිසි වෙලාවක පසුගිය රජ සැලසුම් කරන්නේ නැහැ මාත්‍යෝ. ටර්මිනල් එකක් ලීස් කරන එකයි වරාය විකුණලා දාන එකයි දෙකක්. තමුන්නාසල කරේ වරාය විකුණලා දැම්මා. වරාය අවුරුදු දෙකට ලීස් අවුට් කරා අවුරුදු 200කට. තමුන්නාසලගේ මුණු පුරාවක් නැහැ. අපෝයි වරාය අපව. තමුන්නාසලගේ මුණු පුරාවක් නැහැ අපවම වෙනකොට. හදපු ගානට ගියක්වත් විකුණන මිනිස්සෙක් ඉන්නවද? තමුන්නාසල නායකයා හදපු ගානට හම්බන්තොට වරාය වික්කේ. මං කියන්නේ අපි දැන් මැතිතුමනි දැන් සංවාදයේ මේ ගොඩ හැමතුමගේ අවස්ථාවනේ. කොටයි බිස්නස් ප්ලෑන් තිබිලා නැහැ. හොඳයි සංකේතාර්ධන මේ වාර්තා නැහැ. මට ප්‍රශ්න ගහන්න ඔබතුමාට ආචාර්ය ගොඩහෙවට උත්තර දෙන්න පුළුවන්. එතකොට මේ වැවිලා ආයෝජනනේ ගුවන්තොට පොළ හම්බන්තොට වරාය ක්‍රීඩා ගැන. දැන් ඇත්තටම කියන්න හරිද කියමු
පුද්ගලිකාංශයේ ප්‍රාග්ධානය අපි දානවා කියලා. ඔකට ඇත්තටම පුද්ගලිකාංශයේ ප්‍රාග්ධානය ওই වගේ එකකට දායිද? ඒතර ඔබතුමා කියනවා දීර්ඝ කාලීන පුද්ගලිකාංශය දාන්නේ නැහැ කියලා. නමුත් මම අහන්නේ සාධාරණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආයෝජනයක් කරනකොට ඒක රිටර්න් එක සෑහෙන ඉක්මනට ලබා ගන්න. සමහර වරායට කේස් එකක් තියෙන්න පුළුවන්. අනිත් දෙකට ඔබතුමා ඇත්තටම හිතනවාද කෙටි කාලින කේස් එකක් තිබුණා කියලා? අනිවාර්යයෙන්ම තියෙනවා මන්ත්‍රීතුමා. මොකද දැන් අපේ රටට දෙවන ගුවන් තොටුපළක් අවශ්‍ය කියලා ඔබතුමා පිළිගන්නේ නැද්ද? අපේ රට මේ භූගෝලීය පිහිටීම අනුව මේක ආර්ථික කේන්ද්‍රස්ථානයක් වශයෙන් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේක නාවක මධ්‍යස්ථානයක් ගුවන් යාන මධ්‍යස්ථානයක් වෙන්න අවශ්‍ය නැද්ද? එහෙම කරන අපිට මම නම් ඉස්සලා කරන්නේ නැත්තේ සෙකන්ඩ් රන්වේ එක දාන්න ඇති කටුනායකට ඉස්සලා. කටුනායක ඉස්සලා මම ඒක කරන්නේ. සෙකන්ඩ් රන්වේ එක දාන්න ඉස්සලා මේ කී දෙනෙක් අයින් කරන්න ඕනද එතනින්? මොනතරම් මිනිස්සු ඩිස්ප්ලේස් වෙනවද එතනින්? හරිද? ඊට වඩා පහසුවෙන් කරන්න පුළුවන්, ඉක්මනට කරන්න පුළුවන් සොලියුෂන් තමයි මත්තල කරේ. හරි? ඒ මොනවාද මත්තලට ගියේ? රුපියල් නෑ ප්‍රශ්නේ ඒක නෙමෙයි. ගොඩ ඔබතුමා මේ කියන කාරණේ මං කියන්නේ දැන් එහෙම කියලා අපි වහලා එයාපෝට් එකක් තියන්න නෑ. එයාපෝට් එක වහන්න කිසි නෑ. එයාපෝට් එක වහන්න කිසි බලාපොරොත්තු ඔබතුමා කියන වගේම කොළඹ වරායේ දුන්නනේ CIC ටික ඔබතුමාලා. ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එක තිබුණේ 2019 වෙනකන් නැගෙනහිර ජැටිය පටන් ගන්න බෑ මොකද ඒගොල්ලන්ගේ කැපැසිටි එක ෆිල් වෙනකන් කියලා. හැබැයි 2016 ඒගොල්ලන් කැපැසිටි ෆිල් කරා. අපි 2016ටත් කලින් නැගෙනහිර ජැටිය හදලා ඉවරුණා. අද වෙනකන් ඔබතුමාලා පටන් ගත්තෙත් නෑ මේගොල්ලෝ පටන් ගත්තා. දැන් අද ඔබතුමාලා ආපහු මේක දෙන්න හදනවා ඉන්දියාවට. හොඳයි මැතිතුමනි ස්තුතියි. ගොඩනග අවසන් මිනිත්තු දෙකක් තිබෙන්නේ. ඒක ඔබලා දෙන්න නැහැ කියලා කියනවා. ඒක උපකල්පය දෙනවා කියලා කිසිම තැනක කියලා නෑ. ඒ කියන්නේ හම්බන් කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියානු ජපන් කොලැබොරේෂන් එකට යන්නේ නැහැ කියලා කියනවා. එච්චරයි ඕනේ. වසන්ත මම රජය නෙවෙයිනේ. ඒ නිසා මට ඒක ප්‍රකාශ කරන්න. හැබැයි මම විශ්වාස කරනවා දෙන්නේ නැහැ කියලා. ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්නේ. ඔබතුමා එහෙම කිව්වම රටේ මිනිස්සු අපුණා කියන්නේ. ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් මම අවවාද කරන්නේ දෙන්න කියලා. අවවාද නොකරන එක කියන්නේ. ඔබතුමාගේ උපදේශකයට බලන උපදේශ දෙන්නේ මම උපදේශ දෙන්නේ දෙන්න කියලා. ඒක අපේ රටේ සම්පත්. ඒවා මේ රටේ තියෙනවා ලංකාවට අපේ ටර්මිනල් එකක් තියෙනෝනේ. ඒක ආයිත් මං කියන්නේ උපකල්පනයන්නේ දීලා නැහැනේ. ඒවත් වරාය MCC අස්සක් ගන්න යනවා. වරාය දෙන්න යනවා. මේ උපකල්පනේ. සේවකයෝ දවස් 10ක් උද්ඝෝෂණය කරන් ඉතින් ගෙනාපු ගැන්ට් ක්‍රේන් ටික බාන්න දෙන්නේ නැතුව. වර නැවට ගෙවුවා ලක්ෂ 1100. ඔබතුමාලා හොයලා බලනද මේ ට්‍රේන්ස් ඕඩර් කරේ කාටද කියලා? ඒ ඕඩර් කරේ කවුද? ඒ ඕඩර් කරේ හදලාවත් නැති ටර්මිනල් එකට ට්‍රේන්ස් ඕඩර් කරන ඔබතුමාලා කතා කරේ නෑනේ. නෑ. ඉතින් ඔබතුමාලා කතා කරේ නෑනේ. ඔබතුමා වරද්ද ගන්න එපා. මන් දන්නවා සිද්ධිය ඔක්කොම. ටික JCT එකේ පස්වෙනි ලයින් එක. හරිද? එතකොට සේවකයෝ මෙතෙන්ට ආවේයි. ඔබතුමාලා ආවේ කියලා විකුණන්නේ නෑ. මේක දෙන්නේ නෑ කියලා. මේගොල්ලෝ ගැහුවා ගෙවුසුමක්. මේගොල්ලෝ ගැව්වා විශ්වාසනේ මේගොල්ලෝ ක්‍රේන්ස් ගෙනාවා නැති ජැටියකට ටර්මිනල් එක හදන්න කලින් ක්‍රේන්ස් ගෙනාවේ. ඒවා තමයි කරපු හොරකම්. ටෙන්ඩර් කෝල් කරනකොට ඕඩර් කරපු ක්‍රේන්ස්. ඉතින් අපි දුන්න ප්‍රශ්නයක් තමයි මෙයන්ට විසඳන්නේ. දුන්න ප්‍රශ්නය මෙයන්ට විසඳන්නේ. හොඳයි මැතිතුමා අවසන් මිනිත්තු කාලය තිබෙන්නේ. හරි. බාධා කරන්න නැතුව. ඒ නිසා දැන් මෙතන වෙලා තියෙන්නේ මේ වාද කර කෑ ගහින්න එක නෙවෙයි. රටේ සම්පත් හදන්න ඕනේ. රටේ මානව සම්පත දියුණු කරන්න ඕනේ. මේ රටේ භූගෝලීය පිහිටීමෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. අන්න ඒකට තමයි සැලැස්ම ඉදිරිපත් කරන්නේ. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව ඇවිල්ලා මාර්තු 2 වෙනිදා වෙනකන් වැඩ කරන්න ඕනේ තමුන්නාන්සලාට බහුතරය තිබිච්ච පාර්ලිමේන්තුවක් එක්ක. ඒ පාර්ලිමේන්තුවේ මොනාන පන්තක සම්මත කරන්න බෑ. ඊළඟ මාර්තු 2 වෙනිදාන් පස්සේ කොරෝනා ප්‍රශ්නය ආවා. ඉතින් මේ අද තාමත් මේ ප්‍රශ්නේ විසඳලා නැහැ. හැබැයි මේ කාලය තුල මොනතරම් තීරණ මේ ආණ්ඩුව අරන් තියෙනවද? මේ රටේ කෘෂි කර්මාන්තය අර ගම්බිරිස් ප්‍රතිආපනයන් වගේ දේවල් නතර කරලා මේ රටේ මිනිස්සුන්ගේ පොලිය 116 විතර තිබිච්ච පොලිය අනුපාතය අඩු කරලා ව්‍යාපාරිකව ගාව ගහලා තිබ්බ බදු ප්‍රමාණය අඩු කළා. ඒකට තමයි නැසලා කෑ ගහනවා අඩු කළේ කියලා. මේ රට සම්පූර්ණ අඩු කරන්නේ වැට්ටු කරන්නේ. අඩු වෙනවනේ. නෑ ආයෝජන වලට නෙමෙයි ඒ සාහනය. අඩු වෙනවා. සමස්ත බදු ප්‍රමාණය අඩු කරන්නේ නැතුව මේක කරා බදු ක්‍රමයේ සරල කරන එක බදු අඩු කරන එක අපි රාජ්‍ය ප්‍රතිපත්තියක් කරා. අපි ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. තමුන්නාන්සලා මොනවද කියන්නේ? තමුන්නාන්සලා මේ සියල්ල වැඩි කරලා ආර්ථික වර්ධනය අඩු කරපගෙන කරේ මේ ආර්ථිකයේ දෙන බේසික් එක තමයි මහාචාර්යතුමනි මේ මුදල් සංසරණය අපි වැඩි කරන්න ඕනේ. මුදල් සංසරණය වැඩි කරන මුදල් මාකට් එකට රිලීස් කරන්න ඕනේ. ආර්ථිකයට රිලීස් කරන්න ඕනේ. ඉතින් ඒකට ආණ්ඩුවට තීන්දුව ගන්න වෙනවා. ආණ්ඩුව තීන්දුව ගත්තාම තමුන්නාන්සලා කියනවා ඇයි මේක දුන්නේ? ඒක දුන්නා තව ඊළඟ ප්‍රතිඵල එන්නේ. තමුන්නාන්සේ බලන් ඉන්නකො ඊළඟ අවුරුද්දේට මොකද්ද වෙන්නේ කියලා. තමුන්නාන්සලා ඊයේ ගමන් නෙවෙයි අපි යන්නේ උඩට. තමුන්නාන්සලා ගිය පල්ලයට. ස්තුතියි ආචාර්ය නාලගොඩ හැමතුමනි ගම්පා දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැඩසටහන කරනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඔබ ගැටුම සමගින් රැඳී සිටින්නේ.